නමස්කාර වේවා බුදුරුවනට සැමදා බුදු හිමි සරණ යමි. නමස්කාර වේවා ධම්රුවනට සැමදා සදහම් සරණ යමි. නමස්කාර වේවා සංඝරුවනට සැමදා මහා සංඝ සරණ යමි. නමස්කාර වේවා තුනුරුවනට සැමදා තිසරණ සරණ යමි. සාදු සාදු සාදු. අපට ඊටා පැහැදිලිව මේ ධර්මයේ කියලා දුන්නු අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට අප සියලු දෙනාගේම নমස්කාරය වේවා. සාදු සාදු සාදු. පින්වතුනි, පින්වත් දරුවනි, අද දවසේත් අපට වාසනාව ලැබුණා මේ විදිහට ධර්මයේ කතා කරන්න, ධර්මයේ දේශනා කරන්න. එතකොට අද විශේෂ දවසක් වෙනවා මේ වැඩසටහන පටන් අරන් පුරා සති 15ක් අවසන් වන දවස මේ. ඒකට සති 15ක් පුරාවට මේ අයට ඒ වාසනාව තිබුණා මේ වැඩසටහන සංවිධානය කරලා සාර්ථකව සිදු කරන්න. ඉතින් අද මේ 15 වෙනි වැඩසටහන විදිහට අද ලස්සන දහම් කොටසක් ඔබට කියලා දෙන්න කල්පනා කළා. ඉතාමත්ම ලස්සන දහම් කොටසක්. මේ ධර්මයේ ඇතුළත් වෙන්නේ අපි දන්නවා නවාංග ශාස්ත්‍රීය ශාසනය කියලා. නවාංග ශාස්ත්‍රීය ශාසනයේ ඒ කියන්නේ සුත්ත ගෙය්‍ය ව්‍යාකරණ ගාථා ඉති උත්තක උදාන අභූත ධම්ම ඒ විදිහට ඒ නවාංග ශාස්ත්‍රීය ශාසනයේ එක කොටසක් තමයි ජාතක කියන්නේ. ඒකට ජාතක කියලා කියන්නේ සමහර අය ජාතක කතාවලට නින්දා කරන අවස්ථා තියෙනවා. ඉතින් ඒකින් ලොකු අකුසලයක් රැස් වෙනවා. ජාතක කියලා අදහස් කරන්නේ බුදුරජාණන් වහන්සේ උතුම් සම්බුද්ධත්වයේ පතාගෙන එන කාලේ වෙච්ච ඇතැම් සිදුවීම් බුදුරජාණන් වහන්සේ අනිත් අයගේ යහපත පිණිස ඒ කාලය නැමැති කඩතුරාවෙන් වැහිච්ච ඒ සිදුවීම් අනිත් අයගේ යහපත බලාපොරොත්තුවෙන් බුදුරජාණන් වහන්සේ කියලා දෙනවා. එතකොට ඒ බුදුරජාණන් වහන්සේට නොකිය ඉන්න තිබුණ සමහර ජාතක කතා. ඒ කියන්නේ බුදුරජාණන් වහන්සේ සම්බුද්ධත්වයේ පතාගෙන ඉන්නකොට සත්වය වෙලා ඉපදිලා තියෙනවා. සත්වෙක් වෙලා. එතකොට සත්වය වෙලා ඉපදිලා ඉන්නකොට ඒ ගත කරපු ජීවිතය. එතකොට ඒ බෝසත් අවදී වෙච්ච වැරදීම් ඊට පස්සේ අතරමං වීම ඒව පවා තියෙනවා. ඉතින් ඒ අවස්ථා බුදුරජාණන් වහන්සේ නොකිය ඉන්න තිබුණා. තමන්ගේ මේ තමන් හොඳ කෙනා, තමන් ඉහළ කෙනා, තමන් නිවැරදි කෙනා අපි කවදාවත් වැරදි කරලා නැහැ අන්න එහෙම හිතන කෙනෙක් නම් බුදුරජාණන් වහන්සේ නොකිය ඉන්න තිබුණා. නමුත් බුදුරජාණන් වහන්සේ බොහෝ දෙනාගේ යහපත පිණිස ඒ බුදුරජාණන් වහන්සේගේම ජීවිතේ, ඒ වගේම බුදුරජාණන් වහන්සේ මේ ජීවිතවල ඒ සමහර වෙලාවට රුක් දෙවියෙක් වෙලා ඉන්නවා. එතකොට රුක් දෙවියා වෙලා ඒ ගහ යට වෙන සිදුවීම් බුදුරජාණන් වහන්සේ දැකලා දෙනවා. එතකොට ඒ රුක් දෙවියා වෙලා ඒ බෝසතාණන් වහන්සේ දැකපු සිද්ධිය කියලා දෙනවා. මෙන්න මෙහෙම සිදුවීමක් වුණා මීට කලින්. ඉතින් ඒ නිසා ඒ වෙලාවෙදිත් මෙහෙමයි සිදුුනේ. ඒ නිසා ඔබ මේ වෙලාවේ මෙහෙම කරන්න එපා. අන්න එහෙම අතීත උදාහරණයක්. ඒක උපමාවක් නෙමෙයි. උදාහරණයක් පෙන්නලා. ඒ උදාහරණය ඊළඟට ඒක ගලපලා දැන් කාලේ මෙයා මෙහෙමයි, මේ මෙහෙමයි. එහෙම ගලපලා අනිත් අයට ධර්මයේ කියලා දෙන්න මහා කරුණාවෙන් කියලා දුන්නු දේශනා කොටසක් තමයි ජාතක කියන්නේ. ඒතකොට ඒකේ අපි තේරුම් ගන්න ඕනේ ජාතක කතාවක් කියන්නේ බෝසතාණන් වහන්සේගේ සම්පූර්ණ ජීවිතය නෙමෙයි. ජාතක කතාවට අරන් තියෙන්නේ බුදුරජාණන් වහන්සේ අනිත් අයට කියලා දෙන්න ඕනේ කියලා හිතපු අය. ඒක හැමදේම නෙමෙයි. සම්බුද්ධත්වයේ පතන්න කලින් ජීවිත එකක්වත් මෙහි ඇතුළත් නැහැ. එතකොට ඒ නිසා
අපි මේ දේශනා ඉතාම ගෞරවයෙන් ඉගෙන ගන්න ඕනේ. ගොඩාක් ජාතක කතාවල සඳහන් වෙන්නේ ගුණධර්ම ගැන. මොකද බුදු කෙනෙක් වෙන්න පතාගෙන ඉන්න ගොඩාක් අවස්ථාවල බුදුරජාණන් වහන්සේට බුදු කෙනෙක් මුණ ගැහෙන්නේ නැහැ. ඒ කියන්නේ බුදු කෙනෙක්ගේ පහළවීම බොහොම දුර්ලභයි. එතකොට ජීවිත ගානක් බුදු කෙනෙක් නොලැබී, බුදු කෙනෙක් දන්නේ නැතුව, බුදු කෙනෙක්ගේ ධර්මය අහන්නේ නැතුව ජීවත් වෙන්නේ. හැබැයි මේ ජීවත් වෙද්දී සාමාන්‍ය ගුණධර්ම, සාමාන්‍ය මිනිස්යාගේ ගුණධර්ම ඉක්මවා ගියපු ධාන අභිඥා ආදී උපදවාගෙන ජීවිතේ බුද්ධත්වයේ වෙනුවෙන් පුරාගෙන ආවා. එතකොට ඒ නිසා මේ දේශනාවලින් අපිට ගුණධර්ම, ඒ වගේම මිනිස්යන්ගේ ඒ ගුණධර්ම වල ඉක්මවා ගියපු ධාන අභිඥා උපදවා ගැනීම ගැන ඒව ගැන සඳහන් වෙනවා. ඉතින් ඒ නිසා ඒවා අපි ඉතාමත් ගෞරවයෙන් ඉගෙන ගන්න ඕනේ. ඒකට ගුණධර්මයක් නැතුව කෙනෙක්ගේ ජීවිතේ දියුණුවක් ලබන්න බෑ. ඒ ගුණධර්මය ඇති කරගන්නේ නැතුව, ඒ ගුණධර්මය නැතිව ඉන්නකොට ඒ ගුණධර්මය නැති කෙනෙක් විදිහට එයා දියුණු වෙන්නේ. එතකොට එයාගේ ඒ ගුණධර්මය දියුණු වෙන්නේ නැහැ. එයා අපි හිතමු කෙනෙක් සිල් රකින්නවා. එයා තරහ පාලනය කරන්නේ නැහැ කියලා හිතමු. එතකොට එයා සීල් රැක්කට ඒ සීලෙන් එයා ඉහළට ගියාට ඒකට බාධාවක් තියෙනවා. මොකක්ද ඒ බාධා? ඒ තමයි ද්වේෂය. එතකොට එයාගේ අඩුපාඩු ද්වේෂය නම් ද්වේෂය දුරු කරගත්ත දවසට තමයි එතනින් එහා පඩි පෙළට යන්නේ නේද? ඒ නිසා අඩුපාඩු තියෙනවා නම් ඒ අඩුපාඩු මගහරවා ගනිමින්, අඩුපාඩු නැති කර ගනිමින් ජීවිතේ දියුණු කර ගන්න ආකාරය සඳහන් වෙන ගොඩාක් දේශනා ජාතක කතාවල තියෙනවා. අද ඉගෙන ගන්න දේශනාව ඉතාමත්ම ලස්සන දේශනාවක්. මගේ ජීවිතේ මම ධර්ම දේශනාවක් විදිහට කියන්න හරිම ආස දේශනාවක්. මොකද මේ දේශනාවේ හැම කොටසකදීම විශාල ගුණයක් ඉස්මතු වෙනවා. ඉතින් අපිට තියෙන විදිහට වෙලාව තියෙන විදිහට අපි ඉගෙන ගනිමු මේ දේශනාව. මම ඔබට සමහරට මේ දේශනාවේ කොටසක් කියලා දෙන්න ඇති. මේ ජාතකය කුරු ධර්ම ජාතකය. ඔබ දන්න ජාතක කතාවක් තියෙන ඒ වගේම ධර්ම කියලා අගට තියෙන මොකක්ද? දේව ධර්ම ජාතකය. දේව ධර්මය කියන්නේ දෙවිවරුන්ගේ ධර්මය. හිරියොතප්ප. කියන්නේ ලැජ්ජාව බය. ඒක දේව ධර්මය. මේ කුරු ධම්ම ජාතකය. කුරු රට වැසියන් රැකපු ධර්මය ගැන සඳහන් දේශනාව. අපි බලමු මොකද්ද මේ කුරු ධර්මය කියලා. ඒ බුදුරජාණන් වහන්සේ බෝසත් අවදියේ ඒ ජීවිතයේ රජ කෙනෙක් වෙලා ඉපදිලා හිටියේ. රජතුමාගේ නම ධනංජය. එක රටක ඒ කුරු රටේ රජතුමා විදිහට හිටියේ. එතකොට ඒ ළඟ හිටියා තව රටක් තිබුණා. ඒ රට නම කලිංගු රට. අර කුරු රටේ ධනංජය රජතුමා හිටියේ. කලිංගු රටේ හිටියා කලිංගු රජතුමා. එතකොට කලිංගු රටේ කලිංගු රජතුමා හිටියා. කලිංගු රටේ දන්තපුරේ කලිංගු රජතුමා හිටියා. කුරු රට ඉදිපත් නුවර ධනංජය රජතුමා හිටියා. ධනංජය රජතුමා දස රාජ ධර්මයෙන් ඉතාමත් ධාර්මිකව රටවැසියා පාලනය කරමින් රාජ්‍ය කළා. එතකොට දස රාජ ධර්මය කියන්නේ රජ කෙනෙක් අනුගමනය කරන ඉහළම ඒ රජය පාලනය කරන හොඳම ක්‍රමය. එතකොට දස රාජ ධර්මයෙන් කටයුතු කළේ. එතකොට දන්සල් දුන්නා. ලක්ෂයක් වියදම් කරලා එක දන් පොලක් පවත්වාගෙන ගියා නැගෙනහිර දොරටුවේ. ඒ වගේම බටහිර දොරටුවේත් ලක්ෂයක් වියදම් කරලා කරගෙන ගියා. දකුණු දොරටුවේත් උතුරු දොරටුවේත්. ඒ වගේම නගරයේ මැදත්, ඒ වගේම රජතුමාගේ මාලිගයේ ඉස්සරහත්. එතකොට තැන් 6ක ලක්ෂය ගානේ ලක්ෂ 6ක් දවසකට වියදම් කළා දානෙ උදෙසා. ඒ විදිහට ඉතාම ධාර්මිකව රජකම් කළා. කලිංගු රටේ කලිංගු රජතුමාට හරි ප්‍රශ්නයක් ඇති වුණා. මොකද කලිංගු රටේ වැස්ස නැතුව ගියා. ආහාර දුර්ලභ වුණා. මිනිස්සුන්ට කර කියා ගන්න දෙයක් නැති වෙලා කලිංගු රජතුමා මුණ ගැහිලා උද්ඝෝෂණය කළා. රජතුමාගේ මාලිගාව ඉස්සරහා උද්ඝෝෂණය කළා. රජතුමනි අපිට වැස්ස දෙන්න. අපිට ආහාර දෙන්න. අපේ රටේ දුර්භික්ෂයක් වැස්ස නැහැ. අපිට ඒ වැස්ස ලබා දෙන්න කියලා උද්ඝෝෂණය කළා. බලන්න ඒ කාලේ රජතුමා කෙරේ තියෙන විශ්වාස නේද? ඒ කියන්නේ රජතුමා ළඟට ඇවිල්ලා තමයි වැස්සත් ඉල්ලන්නේ. නේද?
ඉතින් එතකොට ඔන්න කාලිංගු රජතුමා ඇමතිවරු කැඳෙව්වා. ඇමතිවරු කැඳවලා ඇහුවා ඇමතිවරුනි මේ රටේ මිනිස්සු උද්ඝෝෂණය කරනවා වැස්ස නැහැ කියලා. අපි මොකද කරන්නේ? එතකොට ඇමතිවරු කිව්වා එහෙනම් රජතුමනි ඉස්සර කාලේ රජවරු උපෝසතේ සමාදන් වෙලා දවස් 7ක් ඉන්නවා. එතකොට වැස්ස වහිනවා කියනවා. එතකොට සමහර ලාවට මේ මට හිතෙන විදිහට කලිංගු රජතුමාට ඒ පරම්පරාවෙන් ආපු උපෝසතයක් ගැන දැනගන්න ලැබෙන්නේ නැති. සමහරට ඇමතිවරු කියන්නේ නැත්තේ උපෝසතේ මෙහෙමයි කියලා. නමුත් නියම උපෝසතයක් වෙන්න විදිහක් නැහැ. ඒකට මට එහෙම සැක හිතුනේ. ඉස්සරහට දේශනාවේදී ඔබට තේරෙයි මේ උපෝසතේ සමාදන් වීමට උපෝසතේ තරම්ම උතුම් නැති ගුණධර්මයක් පුරුදු කරලත් වැස්සා. ඒතර උපෝසතය සමාදන් වීම මෙතනදී සමහර ලාවට ඔය රැට කන්නේ නැති එක. ඊට පස්සේ සුව පහසු යහන් පාවිච්චි නොකිරීම වගේ දේවල් ටිකක් තියෙන්නේ නැති. ඒතකොට මේ රජතුමා ඒ කාලේ සිරියහනි සැතපුණේ නැහැ. බිම තන ඇතිරියක නිදාගත්තා. ඔය සුළු ආහාරයක් ගත්තා. ඉතින් මේ විදිහට අර සැප සම්පත් අතහැරලා දවස් 6ක් හිටියා. දවස් 7ක්. දවස් 7ක් හිටියත් තාම මිනිස්සුත් උද්ඝෝෂණය කරනවා. රටට වැස්සක් නැහැ. ඊට පස්සේ දරුවනි ඇමතිවරුන් කැදවලා රජතුමා කිව්වා මේ දරුවනි මේ තාමත් වැස්ස නැහෙනි. දැන් ඔබ කියන විදිහට අපි උපෝසතයට රැක්කා. තාම වැස්ස නැහැ කිව්වා. ඊට පස්සේ ඇමතිවරු කිව්වා එහෙනම් රජතුමනි දැන් ඇමතිවරුන්ට මොන හරි උත්තරයක් දෙන්නත් එපා. ඒකට ඇමතිවරු හොඳට කල්පනා කරලා කියනවා රජතුමනි එහෙම වෙන්න විදිහක් නෑ බලන්න දැන් එහා රටේ මේ කුරු රටේ හොඳට වැස්ස තියෙනවා. ඒ රටේ 15ක පොය දවසට වහිනවා 8වක දවසට වහිනවා. ඒ වගේම මාසේ 3 වෙනි දවසේ වහිනවා. ඉතින් මේ විදිහට සුදුසු කාලේ හොඳට වහිනවා. ඉතින් ඒකට හේතුව අපි හිතන්නේ රජතුමනි මේ ඒ රටේ ඉන්නවා ඊටාමත් පුණ්‍යවන්ත හස්තියෙක් ඇතෙක් රජතුමාගේ මංගල හස්ති රාජයා. ඒ හස්ති රාජයාගේ නම අංජන වසබ. අංජන වසබ කියන මේ හස්තිය සුදු පාට අස්වේ. මේ හස්තිය ඊටාමත්ම පුණ්‍යවන්තයි. ඉතින් මේ රාජ්‍යයට මහා ආශිර්වාදයක් ඇත. ඉතින් ඒ නිසා තමයි ඔය කුරු රටටත් වහින්නේ. ඉතින් ඒ නිසා අපි මේ අංජන වසබ හස්ති රාජ්‍යව ගෙන්න ගමු. ඊට පස්සේ කුරු රට මේ කාලිංගු රජතුමා කියනවා මේ ඇමතිවරුනි ඔබට ඔබ මුතු වෙලාද මේ වගේ බල සම්පන්න කුරු රටේ මේ ධනංජය රජතුමාව යටත් කරන්න අපිට පුළුවන්ද? ඉතින් කොහොමද අපි මේ අංජන වසබ කියන හස්ති රාජයා ගේන්නේ කිව්වා. එතකොට කිව්වා නැහැ රජතුමනි අපි රටක් යටත් කිරීමක් ගැන නෙමෙයි කිව්වේ. අපි කිව්වේ හස්තිය ගෙන ගැන. අපි රට යටත් කරන්න ඕනේ ඔය හස්තිය ගෙන්න ගන්න. ඔය ධනංජය රජතුමා කියන්නේ රජතුමනි තමන්ගේ ඊටමත් අලංකාරව සරසපු සිරස උනත් ඉල්ලුවොත් අනේ රජතුමනි මට ඔබේ සිරස ඕනි කියලා හිස උනක් කපලා දෙයි කියලා. බලන්න කීර්තිය කියන ඔන්න කීර්තිය කියන ඔබටත් ඒ වගේ කීර්තියක් කවදා හරි පැතිරෙනවා නේද? දැන් මිනිස්සු කතා වෙන්නේ මොකද පිට රටක මිනිස්සු කතා වෙන්නේ මේ ධනංජය රජතුමා තමන්ගේ සරසපු හිස උනත් ඉල්ලුවොත් කපලා දෙයි කියනවා. ඒ වගේම මේ ඊටමත් ලස්සනට බබලන S2 ඉල්ලුවොත් එමානේ ඔබතුමාගේ S2 මට බෙහෙත්තකට ඕනේ දෙන්න කියලා ගලවලා දෙයි කියනවා. ඒ වගේම රාජ්‍ය ඉල්ලුවොත් එහෙම අනේ රජතුමනි මම රජ වෙන්න කැමතියි රාජ්‍ය ඔබතුමා අයින් වෙලා අපිට රජකම දෙන්න කියලා රාජ්‍ය උනත් දෙයි කියනවා. ඉතින් මේ හස්ති රාජ්‍ය දීම ගැන කවර කතාවද කියලා. ඉතින් ඇත්ත ඒක. අපි බෝසතාණන් වහන්සේ එහෙමයි. ඉතින් එතකොට පින්වත් දරුවනි ඒ බෝසතාණන් වහන්සේගේ ගුණය ඉතින් අපිට කියලා ඉවර කරන්න බෑ. ඉතින් මේ කුරු රටේ රජතුමාට ඒක ආරංචි වුණා. කුරු රටේ රජතුමා කිව්වා එහෙනම් ඉල්ලන්න ගොඩාක්ම දක්ෂ කවුද කිව්වා. බමුණු දක්ෂයි කිව්වා ඉල්ලන්න. ඊට පස්සේ බමුණු 8 දෙනෙක්ව යවුවා ඉක්මනට යවුවා ඒ රටට. ඉක්මනට දවසින් දෙකකින් මේ බමුණු ටික වෙහෙසිලා කොහොම හරි ගියා ඒ රටට. ගිහිල්ලා ওই දන්සලකින්ම කෑවා පළවෙනි දවසේ. කාලා හිටියා රජතුමා එනකම්. එතන පිරිස වැඩි නිසා රජතුමා මුණ ගැහෙන්න බැරුණා. හැබැයි රජතුමා එතන දන්සලට ඇවිල්ලා
අර අංජනවසභ හස්ති රාජයාගේ පිටේ තමයි ඇවිල්ලා රිදී හින්දුවෙන් හස්තියාව නවත්තලා ඊට බැහැලා ඊට පස්සේ දම් පොළට ගිහිල්ලා හැන්ද අරගෙන කීප දෙනෙකුට දානි බෙදුවා. බෙදලා සේවකයන් කියව සේවකයනි මෙන්න මේ විදිහටයි දානි බෙදන්නේ කියලා ඉගැන්වුවා දානි බෙදන හැටි. සතුටු වුණා දන් බෙදනවා දැකලා. සතුටු වෙලා ඊළඟ දොරටුවට ගියා දානි බෙදන්න. ඉතින් හස්තියාගේ පිටේ යනකොට අර බ්‍රාහ්මණවරු කෙටි මාර්ගයකින් ඉක්මනට දුවලා ගිහිල්ලා රජතුමාව ඉස්සරහට පේන්න හිටියා. ඉතින් බ්‍රාහ්මණයෝ දැකපු ගම රජතුමා මොකද්ද කිව්වේ? රජතුමා හරි පුදුමයි වින්නතුනි. රජතුමා කිව්වා බ්‍රාහ්මණවරුනි ඔබට මොනවද ඕනේ? රජතුමා ඒක තමයි ඇහුවේ මුලින්ම දැකපු ගම බ්‍රාහ්මණවරුනි ඔබට මොනවද ඕනේ කිව්වා. ඊට පස්සේ බ්‍රාහ්මණවරු කිව්වා අනේ රජතුමනි අපේ රටට වැස්ස නැහැ. දුර්භික්ෂයක් ඇවිල්ලා. ඉතින් ඒ නිසා රජතුමනි අපිට වෙන මොකුත් එපා. අපට වැස්ස ලබා ගන්න මේ ඔබේ පුණ්‍යවන්ත හස්ති රාජ්‍ය අපිට දෙන්න. ඊට පස්සේ රජතුමා කියනවා දරුවනි අපේ දෙමව්පියෝ මට කියලා දුන්නේ කවදාවත් ඉල්ලගෙන යම් කෙනෙක් ආවනම් අන්නේ ඉල්ලන කෙනාට නොදී යවන්න එපා කියලා අපිට දෙමව්පියෝ කියලා දීලා තියෙනවා. ඒ නිසා ඔබට මම මේ හස්තිය දෙනවා. ඔබට මේ හස්තිය විතරක් නෙමෙයි දැන් මේ ඇමතිවරු බ්‍රාහ්මණවරු කිව්වා හස්තිය දෙනවා. හැබැයි ඒත් එක්කම ඇතාගේ බරට අපි වස්තුව දෙන්නම් කිව්වා. රජතුමා කියන ඔබ මට වස්තුව අවශ්‍ය නැහැ. මේ ඇතත් දෙනවා. මේ ඇතා පළඳපු යම් ආභරණ තිබේද ඒ සියලු ආභරණත් දෙනවා. ඇත් වෙද්දු ඊට පස්සේ ඇතාට ආවතේව කරන අය ඊට පස්සේ බෙහෙත් හේත් කරන අය ඊට පස්සේ ඒ වගේම ඇඳුම් පැළඳුම් මහන අය ඇතාගේ ඒ ඔක්කොම ඇතාට උපස්ථාන කරන සියලු පවුලුත් එක්ක මම ඔබට දෙනවා කියලා ඇතාගේ පිටින් රජතුමා බැස්සා. බැහැලා මේ ලස්සනට මේ රිදී හෙන්ඩුවේ සුවඳ මේ කුඩු කලවම් කරපු පැන් වලින් අර ඇතාගේ හොඬ වැල මේ බ්‍රාහ්මණුන්ගේ අතට දීලා පැන්වක් කරලා ඒ ඇතාව පූජා කළා. ඉතින් හරි පුදුමයි. දැන් ඔබට අපිට අපේ ජීවිතේ ඒ වගේ දෙයක් දකින්න ලැබිලා නැහැ. ඒ තමයි බෝසතාණන් වහන්සේ ඇතාගේ පිටේ ආවේ. ඇතාගේ පිටේ බැහැලා බ්‍රාහ්මණවරුන්ට ඇතා දීලා බ්‍රාහ්මණවරු ඇතාගේ පිටේ නැගලා මේ කලින් රටට ගියා. රජතුමා ඇතා අතෑරියා. බලන්නනේ අපේ බෝසතාණන් වහන්සේ. එතකොට ඒ වගේ දානි දුන්න කෙනෙක් තමයි අපිට දේශනා කළේ. ඒ බුදුරජාණන් වහන්සේ තමයි අපිට දේශනා කළේ දානි දෙන්න. තමන්ට තියෙන අන්තිම බත් කට උනත් බෙදා හදා ගන්න කෙනෙක් ඉන්නවනම් ඒක උනත් බෙදාගෙන කනවා කිව්වා බුදුරජාණන් වහන්සේ තරම් දාන විපාක දන්නවනම්. එතකොට බලන්න බුදුරජාණන් වහන්සේ ඇත්තටම මේ දාන විපාක බෝසත් අවදීදී පාව දැනගෙන හිටියා. එතකොට හස්තිය එහෙම් පිටින්ම සියලු සම්පත් එක්ක පූජා කළා. ඉතින් මේ හස්තියව අරගෙන ගියා මේ බ්‍රාහ්මණවරු. ගිහිල්ලා බැලුවා රටට වහින්නේ. රජතුමාට අයත් අහන්න ලැබුණ මිනිස්සු උද්ඝෝෂණය කරන රජතුමා කියන දරුවනි අපි ඇතා ගෙනාවා. කෝ තාම වැස්ස නැන්නේ. මොකද කරන්නේ? ඊට පස්සේ ඇමතිවරු කිව්වා එහෙනම් රජතුමනි මේ හස්ති රාජයාගේ නෙමෙයි පින්වන්තකම තියෙන්නේ. ඔය කුරු රටේ ඉන්දිපත් නුවර ඔය ධනංජය රජතුමා ඇතුළු 11 දෙනෙක් විශේෂයෙන්ම 11 දෙනෙක් ඉතා ප්‍රසිද්ධ 11 දෙනෙක් ඉතා හොඳින් කුරු ධර්මය රකින්නවා. ඉතාමත් හොඳින්ම කුරු ධර්මය රකින්නවා. ඒ කුරු ධර්මය රකින්න නිසා තමයි ඒ රටේ හොඳට වැස්ස වහින්නේ. බලමු මොකද්ද මේ කුරු ධර්මය කියලා. එතකොට ඔන්න කිව්ව කුරු ධර්මය. එතකොට දැන් 11 දෙනෙක් ප්‍රසිද්ධයි කුරු ධර්මය රකින්නවා කියලා. එතකොට තව කී දෙනෙක් කුරු රටේ කුරු ධර්මය රකින්නේ නැද්ද? ඉතින් මේ ඇමතිවරු කිව්වා එහෙනම් අපි රජතුමනි ওই කුරු ධර්මයේ රම්පත්තිරුවක ලියාගෙන ඉමු. රම්පත්තිරුවක ලියාගෙන ඇවිල්ලා අපි ඒ කුරු ධර්මය ආරක්ෂා කරමු. එතකොට අපේ රටට වැස්ස වහී කිව්වා. එතකොට ඒ කාලේ කරපු ක්‍රමේ ඒ තමයි උතුම් දෙයක් රැගෙන එනවා නම් ඒක රම්පත්තිරුවක ලියලා අරන් එනවා. එතකොට ඒකට තියෙන ගෞරවය බලන්නනේ. ගෞරවයෙන් ඒක ලැබෙන්නේ. දැන් අපිට ඔන්න ඔබට කොහොමද විශ්වවිද්‍යාලය ලැබෙන්නේ? මොකද්ද උපාධිය? ඒ උපාධි ප්‍රදානෝත්සවයේ දවසේ මොකක් හරි එකක් ලැබෙනව නේද? ඒක තමයි ඔබට උපාධිය දෙන ක්‍රමය.
ඒක කොහොම ලැබුණත් සහතිකය ලැබුණොත් සහතිකය ලැබුණා කියන උපාධිය ලැබුණා නේද? ඉතින් ඒ වගේ. හැබැයි සහතිකය කියන්නේ කොලයක්නේ. අන්න ඒ වගේ තමයි. ඒ කාලේ ඔන්න කුරු ධර්මයේ ගේන ක්‍රමය තමයි රම්පත්තිරුවක ලියලා ගේන්නේ. ඒ රටකින් රටකට ගෙන ආපු ක්‍රමය. එතකොට රම්පත්තිරුවක අපි එන ලියාගෙන කුරු ධර්මය අරගෙන ඉමු කියලා ඔන්න අයෙත් අහපව් ආවර මේ ඇමතිවරු ටිකක් ආවා. ඇවිල්ලා ඔන්න ධනංජය රජතුමා ළඟට ගිහිල්ලා රජතුමනි අපේ රටට වැස්ස වහයි කියලා අපි නොයෙකුත් දේවල් කළා. ඔබතුමාගේ හස්තියාවත් අරන් ආවා. නමුත් අපිට වැස්සේ නැහැ. ඒ නිසා රජතුමනි අපට ඔබතුමා රකින්න කුරු ධර්මයේ ලියලා දෙන්න කිව්වා. ඊට පස්සේ රජතුමා කියනවා දරුවනි මම හොඳට කුරු ධර්මය ආරක්ෂා කළා. කුරු ධර්මයේ රැකපු කෙනෙක් විදිහට මම එහෙම ජීවිතේ ගත කරද්දී මං අතින් පහුගිය දවසක මං අතින් අඩුපාඩුවක් වුණා. ඒ විච්ච අඩුපාඩුව නිසා මට මම රකින්න කුරු ධර්මයට ඒ වගේ දෙයක් වීම ගැළපෙන්නේ නැහැ කියලා මට හිතෙන්නේ. මම කුරු ධර්මයේ රකින්න කෙනෙක් විදිහට මේ විදිහට මේ වගේ දෙයක් මං අතින් සිදුවීම මගේ අතින් වෙච්ච වැරද්දක් විදිහටයි මම දකින්නේ. ඉතින් ඒ නිසා මම මේ මගේ අම්මා ඉතා හොඳින් කුරු ධර්මය රකිනවා. ඉතින් ඒ නිසා මගේ අම්මකින් කුරු ධර්මය ලියා ගන්න කිව්වා. ඊට පස්සේ ඇමතිවරු කියනවා අනේ ඔබතුමා ඉතාමත්ම ප්‍රසිද්ධයිනේ කුරු ධර්මය රකින්නවා කියලා. ඉතින් ඔබතුමා අතින් වෙන්න ඇති පොඩි වැරද්දක්. මොකද්ද ඔබතුමා අතින් උනේ කියලා ඇහුවා. ඊට කිව්වා ඇමතිවරුනි මෙහෙමයි උනේ. මා අවුරුද්දකට සැරයක් කරන විශේෂ උත්සවයක් තියෙනවා අපේ රටේ. අතීතයේ ඉඳලා පැවැත්ගෙන යන උත්සවයක්. ඒ උත්සවයේදී මම එක වේදිකාවකට නැගලා 4 දිශාවට ඊතල 4ක් විදිනවා. මොනවද විදින්නේ? ඊතල 4ක්. එතකොට 4 දිශාවට ඊතල 4 විදිද්දී මම ඒ අවස්ථාවේදී මම දිශා 4ට ඒ උත්සවයේ චාරිත්‍රාක් විදිහට මම කරේ. එතකොට 4 දිශාවේ මම දිශා 3කට විදපු ඊතල මම වැටිච්ච තැන දැක්කා. ඒක කාටවත් කරදරයක් වුණේ නැහැ. ඒක වැටුණා. නමුත් එක ඊතලයක් ගිහිල්ලා වැටුනේ පොකුණකට කිව්වා. ඊතලේ ගියපු දිහාවක් හොයාගන්න නැහැ කිව්වා. ඉතින් මට කනගාටුව දරුවනි ඒ ඊතලේ වැදිලා සතෙකුට හානියක් වුණාද දන්නේ. මම මේ පිළිවෙලකට පරිස්සමින් වැඩක් කරන්න ඕනේ. ඒ වගේ මේ මං උනන්දුවක් නැතුව මම මෙහෙම කරපු නිසා මගේ අතින් සමහර ලාවට මේ විලේ හිටපු සතෙකුට හානියක් වෙන්න ඇති. ඉතින් ඒක මං කුරු ධර්මයේ රකින්න කෙනෙක් විදිහට ඒ වගේ දෙයක් සිදුවීම මං වරදක් විදිහට දකිනවා. ඒ නිසා අපේ අම්මගෙන් ඉල්ලගන්න කිව්වා. ඒකට ඇමතිවරු කියනවා අනේ ඔබතුමා දැන සතෙක් මැරීම ගැන කවර කතාද? ඔබ අතින් කවදාවත් දැන සතෙක් නම් මැරෙන්නේ නැති වෙයි. ඔබ මේ හිතාමතා නොකරපු දෙයකට කනගාටු වෙනවනේ. ඔබ එහෙම එකක් කරන්නේ නැහැ කියලා හිතනවනේ. හිතාමතා නොකරපු දෙයකට. එහෙනම් ඔබතුමා ඉතා හොඳින් කුරු ධර්මයේ රකින්න කෙනෙක් එනන් ලියලා දෙන්න කිව්වා. ඉතින් රජතුමා කියන එනම් ඔබ කියන නිසා මම ලියලා දෙන්නම්. හැබැයි මගේ අම්මගෙන් කුරු ධර්මයේ නැවතත් ලියා ගන්න කිව්වා. ඊට පස්සේ ඔන්න රජතුමා කුරු ධර්මයේ ලියලා දෙනවා. මොකක්ද මේ කුරු ධර්මය? සතුන් නොමැරිය යුතුයි. සොරකම් නොකළ යුතුයි. වැරදි කාම සේවනයේ නොකළ යුතුයි. බොරු නොකිය යුතුයි. අනිත් එක මොකද්ද? මත්පැන් මත්ද්‍රව්‍ය නොබිය යුතුයි. බලන්න ඔබ රකින්න පංචශීලය නේද? ඔබ රකින්න හිතන පංචශීලය නේද? ඒතර බලන්න මේ පංචශීලයේ තියෙන බල සම්පන්නකම. හරියට පංචශීල රකින්නවනම් ඒ රටටත් යහපත. ඒතකොට කුරු ධර්මයේ විදිහට මේ රජවරු රැක්කේ පංචශීලය. ඒ රටේ හිටපු මේ ප්‍රධාන 11 දෙනා රැකලා තියෙන පංචශීලය. එතකොට බලන්නේ පංචශීලයට තියෙන ගෞරවය මෙතනදී මට සිහි වෙන්නේ පින්නොත් දරුවනි. පංචශීල රකින්න කෙනෙක් වුණාම එයා අතින් තව දේවලුත් අපි බලාපොරොත්තු වෙනවා. දැන් ඔබ සාමාන්‍යයෙන් අපි හිතමු දැන් ඔබ විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දරුවෙක්නේ. දරුවනේ ඔය ඔක්කොම විශ්වවිද්‍යාලයේ ඉගෙන ගන්න දරුවෙක් එක්කෝ ගුරුවරු. එතකොට ඔබ විශ්වවිද්‍යාලයට එන්න මූලික සුදුසුකම් මොකක්ද? ඉසඩ් ස්කෝර් එකයි නේද? ඊළඟට තව මොනවද?
ඉංග්‍රීසි සමහරට ඉංග්‍රීසි විභාගෙ පාස් වෙන එක. එතකොට නැත්තම් අර මොකද්ද පොදු පරීක්ෂණේ හරි මොකක් හරි එහෙම තියෙනවනේ ඒ වගේම පාස් වෙලා ඒ අවශ්‍ය ලකුණු ලැබුණොත් එහෙනම් ඔබ විශ්වවිද්‍යාලයට සුදුසු ශිෂ්‍යයෙක් නේද? එතකොට ඔබ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්න ශිෂ්‍යයෙක් විදිහට වෙන කෙනෙක් හැබැයි ඔබ විශ්වවිද්‍යාලේ ඉගෙන ගන්නවා කියලා වෙන කෙනෙක් දැනගත්තොත් ඒ කෙනා ඔබේ ඔය විෂය දැනුමට අමතරව ඔබෙන් තව දේවල් බලාපොරොත්තු වෙනවා. මොනවද? දැන් හිතන්න බලන්න. විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙක් වෙන්න නම් අවශ්‍ය ඔය දේවල් ටික. මොනවද? විභාගේ පාස් වීම හොඳට විශ්වවිද්‍යාලයට එන්න ඕන විදිහට විභාගේ පාස් වීම විතරනේ විශ්වවිද්‍යාල ශිෂ්‍යයෙකුට අවශ්‍ය දේවල්. නමුත් බාහිර අය ඔබෙන් බලාපොරොත්තු වෙන ඊට වඩා දෙයක්. මොන වගේ දේවල්? සාමාන්‍ය විශ්වවිද්‍යාලයට තේරිච්ච නැති අයට වඩා කල්පනා කරන්න පුළුවන් හැකියාව බලාපොරොත්තු වෙන්නේ නැද්ද? බලාපොරොත්තු වෙනවා. ඊට පස්සේ යමක්කමක් තේරෙන ගතියක් බලාපොරොත්තු වෙනවා. නරකට නොපෙළඹෙන්න හොඳ දේවල් තෝරගන්න පුළුවන් හැකියාවක් ඔබෙන් බලාපොරොත්තු වෙනවා. හැබැයි ඔබ අතර ඉන්න යාළුවන්ගෙන් ඔබ හිතලා බලන්න. ඔබ මේ විශ්වවිද්‍යාලයට ආවට පස්සේ ඒ බලාපොරොත්තු වෙච්ච දේ ඔබට විශ්වවිද්‍යාලේ දකින්න ලැබෙන්නේ නැහැ. සමහර වෙලාවට මේ අය සාමාන්‍ය පෙළවත් පාස් වෙච්ච නැති අය වගේ නේද මේ හැසිරෙන්නේ. මෙයාලට මේ සාමාන්‍ය ගුණයක්වත් සාමාන්‍ය දෙයක්වත් තේරෙන්නේ නැහැ කියලා හිතෙන අවස්ථා තියෙනවා. මටත් එහෙම හිතිලා තියෙනවා එක සමහර කාලවල. සමහර විශ්වවිද්‍යාල ළමයි දැකපුවාම අයියෝ මේ සාමාන්‍ය මේ 8 වසර 9 වසර පාස් වෙච්ච ළමයි තරම්වත් මේ හොඳ නරක ගැන තේරුමක් නැහැ නේ මෙයාලට කියලා හිතලා තියෙනවා. ඉතින් ඒ නිසා අන්න එතකොට ඔබට අවශ්‍ය සුදුසුකම් වෙන දෙයක්. හැබැයි ඔබෙන් බලාපොරොත්තු වෙන දේ වෙන දෙයක් නේද? ඒ වගේ පන්සිල් රකින්න කෙනෙක් වුණාම ඒ පංචශීලයේ රකින්න ඕනේ. හැබැයි පන්සිල් රකින්න කෙනෙක් විදිහට ඔබෙන් බාහිර අය තව දේවල් බලාපොරොත්තු වෙනවා. පන්සිල් රකින්න කෙනෙක් විදිහට ඔබ නිහතමානී වෙනවා නම් ඒක අනිත් අය බලාපොරොත්තු වෙනවා. පන්සිල් රකින්න කෙනෙක් විදිහට ද්වේෂය පාලනය කර ගන්නවා නම් ඒක අනිත් අය බලාපොරොත්තු වෙනවා. දැන් පන්සිල් රකින්න කෙනෙකුට රණ්ඩු වෙන්න බැයිද? ගහ ගන්න බැයිද? ගහ ගන්න පුළුවන්, රණ්ඩු වෙන්න පුළුවන්, පරස වචන කියන්න පුළුවන්. ඊට පස්සේ කේලම් කියන්න පුළුවන් නේ. ඒ ඕන එකක් කරන්න පුළුවන්. මොකද හේතුව මේ පංචශීලයට ඒක බාධාවක් නෙමෙයි. නමුත් ඒක පන්සිල් රකින්න කෙනෙක් විදිහට ඒක ගැළපෙන්නේ නේද? අපි රකින්න ධර්මයට අපි පන්සිල් රකින්න එකේ අරමුණට ඒක ගැළපෙන්නේ. මොකද කේලම් කියන එක කේලම් කීමෙන් වැළකීමේ ශික්ෂාපදේ වෙන එකක්. බොරු කීමෙන් වැළකීමේ ශික්ෂාපදේ වෙන එකක්. නමුත් පන්සිල් රකින්න කෙනෙක් කේලම් කියනවා නම් ඒක පන්සිල් රකින්න කෙනෙකුගේ ගුණයට ගැළපෙන්නේ. ඒ නිසා අපි මේ දේශනාවෙන් මේ ජාතක කතාව ඉගෙන ගන්න ඕන ඒ කාරණාව තමයි මොකද්ද? අපි පන්සිල් රකින්නවා නම් ඒ පංචශීලයටත් එක්ක ගැළපෙන තව ගුණධර්ම මේකට එකතු වෙන්න ඕන. ඒ පංචශීලයේ අලංකාර වෙන්න, ඔබ රකින්න සීලයේ අලංකාර වෙන්න තව ගුණධර්ම රාශියක් එකතු වෙන්න ඕන. ඉතින් මේ රජතුමා එහෙම කළා. රජතුමා හිංසා කරන සිතුවිලි නැහැ. ධනංජය රජතුමානේ. ඒකට තමන්ව ඉස්මතු කරන අනිත් අය හෙලා දකින අදහසක් නැහැ රජතුමාට. තමන්ව ඉස්මතු කරන කෙනෙක් නම් දැන් ඔබ හිතමු ඔබේ ගැන ඔබ පන්සිල් රකින්නවා කියමු. ඔබ අතින් ඔන්න යම් කිසි වැරදි සිදු වුණා. පංචශීලයේ පළුදු වෙන යම් කාරණා සිදු වුණා කියමු. එතකොට ඔබෙන් ඇහුවොත් එහෙම යම් කෙනෙක් ඔබ පන්සිල් රකින්නවද කියලා. ඔබ කියන්නේ මොකද්ද? ඔව් මම පන්සිල් රකින්නවා කියන්න ඉඩ තියෙනවා. හැබැයි ඔබ අතින් වෙන අර පුංචි අඩුපාඩු ඔබට කල්පනා වෙන්නේ නැහැ. හැබැයි අපි අනිත් පැත්ත බලමු. වෙන කෙනෙක් නම් අපි බලපුවා අයියෝ මොකද යා පන්සිල් නෙමෙයි සීල් ගත්තා වැඩක් නැහැ නේ අර තරහ ගන්නනේ පොඩ්ඩක් ඇත්තා කියලා අපි අනිත් අයගෙන් වෙනත් දේවල් බලාපොරොත්තු වෙනවා. එහෙම නෙමෙයි වෙන්න ඕනේ. අපි බලාපොරොත්තු වෙනවා අපි තුල පන්සිල් රකින්න කෙනෙක් විදිහට මගේ මේ අඩුපාඩු මම දුරු කරන්න ඕනේ. ඒව අඩු කර ගන්න ඕන චුට්ට. මම මේ විදිහට අසංවරව ඉන්න එක මම හදා ගන්න ඕන. පන්සිල් රකින්න කෙනෙක් විදිහට මම එහෙම ඉන්නේ ගැළපෙන්නේ. සත්තුන්ට හිංසා කරන එක ගැළපෙන්නේ. ඊට පස්සේ අන්න ඒ විදිහට හිතනවා නම් අන්න ඒක පංචශීලයට අලංකාරයක්.
එතකොට මේ ධනංජය රජතුමා එහෙමයි කළේ. තමන් හොඳ කෙනා, තමන් නිතරම පිරිසිදුයි, මම හැමදාම හොඳ දේවල් කරේ. එහෙම නෙමෙයි. ධනංජය රජතුමා කියන්නේ මං අතින් වැරදි වුණා. හැබැයි මට වඩා අම්මා හොඳයි. බලන්න තමන්ට වඩා වෙන කෙනෙක් වෙන්නනවා. මෙයා තමයි හොඳ කෙනා. මට වඩා. එන්න බලන්න එයාගේ නිහතමානීකම. බෝසතාණන් වහන්සේ. එතකොට ඒ විදිහට අම්මා හොඳයි කිව්වා. මට වඩා කුරු ධර්මේ රකින්නවා කිව්වා. හැබැයි ලියලා දුන්නරම් පත්තිරුවේ. ඊට පස්සේ අම්මා ගාවට ගියා. අම්මා ගාවට ගියාට පස්සේ එතනත් හරි පුදුම සිදුවීමක්. ඔබ ඉගෙන ගන්න ඕන කාරණාවක් ඔබට මම කියලා දෙන්නත් ඇති මීට කලින්. ඒ තමයි අම්මා ගාවට ගියාට පස්සේ අම්මා කියන්නේ මව් දේවිය. මේ රටේ ඉන්න රජතුමාගේ අම්මා. ඒ කියන්නේ කලින් රජතුමාගේ විසව. ඉහළම තැනතුරක් දරපු කෙනෙක්. හැබැයි දැන් ඉතින් චාම් විදියට සිල් රැකගෙන ඉන්න කෙනෙක්. එතකොට මේ මව් දේවිය මව් බිසව මොකද කළේ? ළඟට ආවනි බ්‍රාහ්මණවරු ඇවිල්ලා අනේ ඔබතුමී ඉතා හොඳින් කුරු ධර්මයේ රකින්නවා කියලා ආරංචි. ඔබතුමිය ඒ රකින්න කුරු ධර්මය අපිට දෙන්න. අපේ රටට වැස්ස නැහැ. ඊට පස්සේ කිව්වා දරුවනි මමත් හොඳට කුරු ධර්මයේ රැක්ක තමයි. නමුත් මං අතින් අඩුපාඩුවක් වුණානේ දරුවනි. ඒක මට කනගාටුයි සිදුවීම. ඉතින් ඒ නිසා මට වඩා මගේ ලේලි හොඳට කුරු ධර්මයේ රකින්නවා. ඒ ලේලිගෙන් ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ ඇමතිවරු දන්නවා දැන් ඉතින් මොකක් හරි මේ කියන්නේ මොකක් හරි චූටි වැරද්දක් වෙන්න ඇති කියලා. ඉතින් ඇමතිවරු අහනවා එහෙනම් ඔබතුමී මොකක්ද උනේ කියන්න අපට. ඊට පස්සේ කිව්වා මෙහිමයි දරුවනි. මම දැන් සුවඳ විලවුන් පාවිච්චි කරන්නේ නැහැ. ආභරණ පළඳින්නේ නැහැ. ඉතින් නමුත් මට තෑග්ගක් විදිහට 1000ක් වටිනා ආභරණයක් ලැබුණා. ඒ වගේම ලක්ෂයක් වටිනා ඉතා උසස් සඳුන් හරයක් ලැබුණා. ඒකට ලක්ෂෙද වටින්නේ 1000ද වටින්නේ? ලක්ෂෙනි වටින්නේ. ඉතින් නමුත් දරුවනි මට මේ ಜಾති දෙකම මට අවශ්‍ය නැහැ. මම හිතුවා මේක පූජා කරන්න ඕන මගේ ලේලිලාට. ලේලිලා තරුණ වයසේනේ ඉන්නේ. ඉතින් එයාලා ලස්සනට ඉන්න එපා. ඉතින් ඒ නිසා මම මේ සඳුන් හරයත් ඒ වගේම ආභරණයක් දෙන්න හිතුවා. මට මුලින්ම හිතුනේ දරුවනි දැන් මගේ ලොකු ලේඩිය ඒ කියන්නේ රජතුමාගේ බිරිඳ රාජදේවියට එයා පෝසත්. මොකද රජතුමාගේ බිරිඳනේ. නමුත් මගේ පොඩි පුතා ඒ කියන්නේ යුව රජතුමාගේ බිරිඳ එච්චර ධනවත් නැහැ. ඉතින් ඒ නිසා මට හිතුණා මේ යුව රජතුමාගේ මේ බිරිඳට ඒ කියන්නේ මගේ පොඩි ලේලිට ගොඩක් වටින ඒ කියන්නේ ලක්ෂයක් වටින සඳුන් හරි දෙනවා. ලොකු ලේලිට මම දෙනවා 1000ක් වටින රත්තරන් මාලේ. මං එහෙම හිතුවා. ඉතින් එහෙම හිතලා මං ඒක බෙදලා දුන්නා කිව්වා. මගේ දේවල් මං බෙදලා දුන්නා කිව්වා. ඉතින් හැබැයි මට දරුවනි ඒක දුන්නට පස්සේ කල්පනා වුණා. මම ධර්මයේ ඉක්මවා ගියා. ධර්මයේ තමයි වැඩිහිටියන්ට සැලකීම. දැන් මොකද්ද මෙතන සිදු වුණ දේ? එතකොට එයා අතින් වැරදුමක් වුණා කියලා මෙයා බලාපොරොත්තු හිතුවේ මොකද්ද? ධර්මයේ තමයි වැඩිහිටියන්ට සැලකීම. දැන් මෙතන වැඩිහිටියා ලොකු ලේලි. ලොකු ලේලිට මම පොඩි දේ දීලා පොඩි ලේලිට ලොකු දෙයක් දුන්නා. ඒක මට ගැලපෙන්නේ නැහැ. මම කුරු ධර්මයේ රකින්න කෙනෙක් විදිහට මම මේ විදිහට වැඩිහිටියන්ට සැලකීම සිදු කළ යුතු දෙයක්. වැඩිහිටියන්ට සැලකීම මං කළේ නැහැ මේ අවස්ථාවේ. ඒක ගැලපෙන්නේ මං කුරු ධර්මයේ රකින්න කෙනෙක් විදිහට එහෙම සිදු කිරීම. ඒක මට දුකක්. ඒක කනගාටුව. මම බැලුවේ සල්ලි තියෙන එකයි නැතිකමයි. ඒක මං ඊටත් වඩා සලකන්න තිබුණා වැඩිහිටිකම. ඉතින් ඒ නිසා මම ඒක වරදක් විදියට දකින්න දරුවනි. ඒ නිසා අපේ පොඩි ලොකු ලේලි හොඳට කුරු ධර්මයේ රකින්න කුරු ධර්මයේ ලොකු ලේලින් ඉල්ල ගන්න කිව්වා. ඊට පස්සේ ඇමතිවරු කියනවා ඔබතුමිය බෙදලා දුන්නේ ඔබතුමියට තිබුණු දේ. වෙන කෙනෙකුට තිබුණු දේවල් නෙමෙයිනේ. ඔබතුමිය බෙදලා දුන්නේ ඔබතුමිය සතු දේවල්. ඉතින් ඔබ සතු දේවල් කැමති විදියට දුන්නට ඒක කවදාවත් වරදක් වෙන්නේ නැහැ. ඔබ අනුන් සතු දෙයක් හොරකම් කළා නෙමෙයිනේ කිව්වා. එතකොට ඒක ඔබ අනුන් සතු දෙයක් නොගැලපෙන විදිහට බෙදලා දුන්නා නෙමෙයිනේ. ඔබ සතු දෙයක්නේ ඔබ දුන්නේ. ඉතින් අනිත් එක ඇත්තටම පොඩි ලේලි දුප්පත්නේ. ඉතින් ඒ නිසා ඔක කමක් නැහැ. ඉතින් වැඩිහිටියන් සැලකීම ඉතින් වෙන වෙලාවකයි ඔක හරියට බෙදන්න තිබුණා නම් ඔබතුමීට කරන්න තිබුණා. දැන් ඉතින් ඒක බෙදන්න බැරි කම නිසානේ ඔහොම කළේ. ඒ නිසා ඒ ගැන හිතන්න එපා කිව්වා.
ඔබතුමිය හොඳට කුරු ධර්මය රකින්න මට කුරු ධර්මය ලියලා දෙන්න කිව්වා. ඉතින් මව් දේවිය ලියලා දුන්න කුරු ධර්මය. හැබැයි කිව්වා අනේ මට ඒ වුණාට ඒ වගේ දෙයක් සිදුවීම මම කනගාටු වෙනවා. ඒ නිසා පොඩි ලේලිකින් ලොකු ලේලිකින් ඉල්ල ගන්න කිව්වා. ඉතින් බලන්න වැඩිහිටි ගෞරවය ගැන හිතපු හැටි. වැඩිහිටි ගෞරවය අපි ළඟ තියෙනවද බලන්න. දැන් බලන්න විශ්වවිද්‍යාලේ වැඩිහිටි ගෞරවය පොඩ්ඩක් උගන්වනවානේ. ඒක අපි බලෙන් හදා ගන්නවට වඩා වැඩිහිටි ගෞරවය ඇති වෙනව නම් තමයි හොඳ. විශ්වවිද්‍යාලයේදී වැඩිහිටි ගෞරවය කියන එක හරි පුදුම දෙයක්. ඒක එක අතකට ඒක වැරදි කියලා හිතන්න අමාරුයි. ඒ කියන්නේ දැන් ඉහළ පන්තියේ කියන්නේ සෙකන්ඩ් ඉයර් අයියලා අක්කලාට ෆස්ට් ඉයර් කට්ටිය ගෞරව කරනවා. තර්ඩ් ඉයර් කට්ටියට සෙකන්ඩ් ඉයර් අය ගෞරව කරනවා. වයස් වේදී සමහර වෙලාවට මේ අවුරුද්දක් විතර බාල කෙනෙක් තමයි සෙකන්ඩ් ඉයර් එකේ ඉන්නේ. තර්ඩ් ඉයර් එකේ දැන් ෆස්ට් ඉයර් එකේ ඉන්නේ සමහර වෙලාවට වැඩි මල් කෙනෙක්. හැබැයි ගෞරව කරනවා. දැන් බලන්න ස්වාමීන් වහන්සේලා අතර වැඩිහිටිකම සැලකෙන්නේ පැවිදි වෙච්ච දවසම. එතකොට අපිට වඩා වයසින් අවුරුදු 4ක් බාල සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අවුරුදු 4ක් විතර බාල සමහර ස්වාමීන් වහන්සේලා ඉන්නවා. අපිට වඩා වැඩිහිටි පැවිද්දේ. අපි අර ඒ වැඩිහිටිකමට අපි සලකනවා. වන්දනා කරනවා. කවදාවත් වයසින් අඩුයි කියලා ඒක මේ වැඩිහිටි කෙනෙක් නොවේ කියලා අපි නොසලකා ඉන්නේ. වැඩිහිටියෙක් විදිහට සලකනවා. එතකොට ඒක ඒ විදිහට යම් දැන් පැවිද්දෙක් ගත්තාම සීලයෙන් වැඩිහිටිකම. ඒ කියන්නේ සීලයට පත් වුණේ කවද්ද කියන එක. ගිහි අය ගත්තාම උපතින් වැඩිහිටිකම. ගුණයෙන් වැඩිහිටිකම. අන්න ඒක නිසා මේ වැඩිහිටිකමට සලකන්න. ඒක බුදුරජාන් වහන්සේ දේශනා කරපු දෙයක්. ඒක අවවාද කරපු එකක්. වැඩිහිටියන් සලකනවද පිදිය යුත්තන් පුදනවද ඒක මංගල කාරණා. ඒ නිසා පුදිය යුත්තන් පුදනවා නම් ඒකේ ලැබෙන ප්‍රතිඵලය තමයි ඔබටත් ගෞරව සත්කාර ලැබෙනවා. ඔබට ලැබෙන්නේ නැත්නම් ගෞරවේ ඔබ සංසාරේ පිදිය යුත්තන් පුදලා නැතුව ඇති. ඉතින් දැන් අම්මා ගාවින් ඊට පස්සේ ඇමතිවරු ගියා ලොකු ලේලි ගාවට. ලොකු ලේලි කියන්නේ රාජ දේවිය. රජතුමාගේ බිසව. රජතුමාගේ බිසව ගාවට ගියාට පස්සේ රජ බිසව කියනවා ඇමතිවරුනි මමත් කුරු ධර්මය හොඳට රැක්කා. හැබැයි මං අතින් පහුගිය දවසක අඩුපාඩුවක් වුණා. වැරද්දක් වුණා මං අතින්. ඒ නිසා මං කුරු ධර්මය රකින්න තැනැත්තියක් විදිහට ඒ වගේ වරදක් වීම මං මේ හොඳ නැහැ කියලා හිතන්නේ. ඉතින් ඒ නිසා අපේ යුව රජතුමා ඊට හොඳින් කුරු ධර්මය රකින්න යුව රජතුමා ඉල්ල ගන්න කිව්වා. එතකොට මේ බිසව කියනවා බිසවගෙන් අහනවා ඇමතිවරු මොකක්ද ඔබතුමිය අතින් උනේ? බිසව කියනවා මෙහෙමයි. එක දවසක් මං සඳුත්තලේ ඉන්නකොට අපේ රජතුමාගේ මල්ලි ඒ කියන්නේ යුව රජතුමයි හස්ති රාජයාගේ පිටේ නැගලා යනවා. යුව රජතුමා පිටිපස්සෙන් යනවා. රජතුමා ඉස්සරහින් යනවා. ඉතින් මට එකපාරටම සිතුවිල්ලක් ආවා. රජතුමා නැති කාලෙක යුව රජතුමා තමයි රජ වෙන්නේ. ඒකට යුව රජතුමා එක්ක හිතවත් වෙලා ඉන්න ඕනේ කියලා එකපාරටම සිතුවිල්ලක් ආවා. ඒ සිතුවිල්ල ඇති වෙච්ච ගම මං හිතුවා අපරාධිචෙක් විතරක් කියලා. නේද? ඒ වචනේ හරි මේ මොකද්ද ලැජ්ජාවටපත් වුණා. පිළිකුලක් ඇති කරගත්තා. අයියෝ මං අතින් ඒ ආපු සිතුවිල්ල හරිම කැත සිතුවිල්ලක්. මට ස්වාමියෙක් ඉන්නවා. ඒ ස්වාමියෙක් ඉන්න බෙරිඳක් විදිහට මම වෙනත් පිරිමියෙක් ගැන හිතපු එක මං අතින් වෙච්ච වැරද්දක්. ඒක එහෙම නොසිතිය යුතු දෙයක් කියලා කනගාටුවක් ඇති වුණා. අන්න ඒක තමයි මං අතින් වෙච්ච සිදුවීම. එතකොට ඇමතිවරු කියන ඔබතුමිය ඒ වගේ සිතුවිල්ලක් ඇතිවිලා ඒ සිතුවිල්ල නිසා කනගාටුවටපත් වෙනවා නම් ඔබතුමිය අතින් සීලය ඉක්මවා යෑම වැරදි කාම සේවනයක් කෙසේනම් සිදුවන්නද? ඒ නිසා ඔබතුමිය ඊටාම සිල්වත්නි. ඒ නිසා ඔබතුමිය ඊටා හොඳින් කුරු ධර්මය රකින්න කෙනෙක්. ඔබතුමිය ලියලා දෙන්න කිව්ව කුරු ධර්ම. හැබැයි කියනවා නේ ඒ වුණාට මං අතින් ඒක වැරදක් මං අතින් උනේ. ඒ නිසා මේ අපේ යුව රජතුමා ඊටා හොඳින් කුරු ධර්මය රකින්න යුව රජතුමා ඉල්ල ගන්න කිව්වා. එතකොට මම අහන ප්‍රශ්නය මොකක්ද අහන ප්‍රශ්නේ? මං අහන ප්‍රශ්නේ තමයි
වෙන ස්වාමියෙක් ගැන හරි වෙන පිරිමියෙක් ගැන හරි හිතන එක කාන්තාවක් වුණාම වරදක්ද නැද්ද? ඒක ඇත්තටම අනුන් සතු දේවල් එක්කෝ අනුන්ගේ ස්වාමියරු ගැන හිතන එක එක්කෝ අනුන්ගේ බිරිඳවරු ගැන හිතන එක වැරදක් තමා. ඒක හැබැයි වැරදි කාමසේවනය නොවේ. වැරදි කාමසේවනය කියන්නේ ඇත්තටම බැඳලන විවාහ වෙලාන ඉන්නේ විවාහ වෙච්ච ස්ත්‍රිය හරි පුරුෂයා හරි ගෙන් පිටව වෙනත් කෙනෙක් සමග වැරදි සම්බන්ධතාවයක් පැවැත්වීම. එහෙම සම්බන්ධතාවයක් පැවැත්වුවොත් තමයි වැරදි කාමසේවනය වෙන්නේ. හැබැයි එහෙම වෙනත් අය ගැන හිතන එක හිත දූෂණය වෙනවානේ. රාග සිතුවිල්ලක් නෙනේ. එතකොට ඒකෙන් අකුසලයක් රැස් වෙනවා. සිතින් සිතන අකුසලයක්. එතකොට හැබැයි කයින් කරන කාමී වර්ධවා හැසිරීම නෙමෙයි. ඉතින් එතකොට ඒ නිසා තමයි මේ ඇමතිවරු ඔබතුමිය අතින් එහෙම වැරදක් වුණේ නැහැනේ. හැබැයි ඒක අපි කනගාටු විය යුතු දෙයක්. ඇත්තටම වෙන කෙනෙක් ගැන හිතනවා නම් ඒක නොකළ යුතු දෙයක්. ඊට පස්සේ අර යුවරජතුමා ගාවට ගියා. යුවරජතුමා හිතපු දේ බලන්න. ඒක නම් හරියම සංවේග ජනක දෙයක්. ඔබේ හිතත් ඒ වගේ සිදුවීම වලදී කනගාටුවට පත් වෙනවා නම් ඔබත් ඒ වගේ ගුණයකින් යුක්තයි. බලමු මේ සිදුවීම. ඒ තමා අර යුවරජතුමා මාසික මේ දිනපතා හරි රාජ්‍ය සේවයට යනවා. රාජ්‍ය සේවයට යනකොට යන්නේ අස්ව කරත්ති යන සේවකයොත් යනවා ඒත් එක්කම. එතකොට මේ යුවරජතුමා රාජ්‍ය සේවයට යනකොට මේ ඒ අස්ව කරත්තෙන් බැහැලා යනකොට ඉන්න මේ කියන්නේ කෙවිතයි පටියකුයි. කෙවිතයි මොන පටියද? ඔව්. රැහැනයි කෙවිතයි මේ වාහනේ තියයි අස්සරතය තියලා මාලිගාව ඇතුළට රාජමාලිගාව ඇතුළට ගියොත් ඒ සේවකයෝ හිතනවා කියනවා එනම් අපේ මේ යුවරජතුමා එන ඉක්මනට එනවා. ඒ නිසා අපි සූදානමින් ඉන්න ඕනේ යුවරජතුමා ආපු ගමන් අපි ආපහු පිටත් වෙන්න ඕනේ කියලා තමන්ගේ සේවකයෝ සීරුවෙන් ඉන්නවා. ඒ කියන්නේ උනන්දුවෙන් යුවරජතුමා එනකන් රථය ළඟට වෙලා ඉන්නවා. හැබැයි රැහැනයි කෙවිතයි අරගෙන ඇතුළට ගියොත් දන්නවා කියනවා නම් අපේ යුවරජතුමා අද රෑ එනම් මෙහි ඉඳී මාලිගාවේ. නැත්තම් වැඩි වෙලාවක් ඉඳී. ඒක නිසා අපි මේ සීරුවෙන් ඉන්න අවශ්‍ය නැහැ. අපි පහසුවෙන් ඉන්න ඕනේ නේද? අපි විවේකයෙන් ඉන්න ඕනේ. අපි පැත්තකටලා ඉඳලා එක්ක නිවසට ගිහිල්ලා රෑ නම් නිවසට ගිහිල්ලා විවේකයෙන් ඉඳලා පහවදා උදේ පාන්දර එන්න ඕනේ කියලා අදහසක් ඇති කරගන්නවා කියනවා. ඉතින් මේ යුවරජතුමාට වෙච්ච සිදුවීම තමයි යුවරජතුමා කියනවා මට මේක හරි කනගාටු සිදුවීමක් වුණේ. මං රකින්න කුරු ධර්මයට මේක ගැලපෙන්නේ මං අතින් වෙච්ච දේ. ඒ තමයි එක දවසක් මම රාජ්‍ය සේවයට ගියා සේවකයොත් එකතු කරගෙන. ඉතින් ඒ වෙලාවේ හවස් වෙලාවේ මම රැහැනයි කෙවිතයි රථයේ තියලා මං අහපව් ඉක්මනට යන අදහසින් තමයි මාලිගාවට ගොඩ වුණේ. හැබැයි ගොඩ වෙනකොට අහස කළු කරගෙන මහ වැස්සක් වැස්සා. රජතුමා කිව්වා අනේ මල්ලි මේ යන්න එපා දැන්. ඉඳලා රෑ හෙට උදේ යන්න කිව්වා. ඉතින් යුවරජතුමා කියනවා මට මේ ඇමතිවරුනි මට අමතක වුණා. මොකක්ද අමතකුනේ? සේවකයන්ට කියන්න අමතකුණා කිව්වා මම අහපු වෙන්නේ නැහැ ඔයාලා විවේකයෙන් ඉඳලා පස්සේ එන්න කියලා. ඉතින් කියන්න අමතකුණා මගේ සේවකයෝ කොච්චර සංවර්ධ කොච්චර හිතයිසීද කියන්නේ කොච්චර කීකරුද කියන්නේ. මගේ සේවකයෝ මං උදේ පාන්දර මට මතක් වුණා මේ වැඩේ. මම යනකොට තාමත් වැස්සේ තෙමි සීතලේ. වැස්සේ තෙමි ඉන්නවා කිව්වා මේ දොරටු අසල. සේවක බලන්නද ගුණෝතුන් සමග ඉන්නෙත් ගුණෝතුන් නේද බලන්න. අපිට එහෙම නෙමෙයි. අපේ තියෙන අගුණයට ගැලපෙන ඒ දෝෂයට ගැලපෙන දෝෂ තියෙනයිනේ අපිට හම්බ වෙන්නේ. එහෙම නෙමෙයි. ගුණවත් පින්වත් අයට හම්බෙන්නෙත් ඒ වගේ. බලන්න දැන් මේ සේවකයෝ දැන් ඉන්දියාව කියන්නේ අපිට වඩා ඉහළින් තියෙන්නේ. එතකොට හිමාලයේ කඳු අසල ඒ හරි සමහරලාට ගොඩාක් සමහර කාල තියෙනකොට සීතලයි. ඒතර රාත්‍රියේ
සීතලේ ගෙහි ගෙහි අර වැස්සේ තෙත්ත බරිත වෙලා ඔන්න වැස්සේ ඉන්නවා. හැබැයි තමාගේ ස්වාමියා එනකන් ඉන්නවා බලන්න. එතකොට යුවරජතුමාට හිතුණා අනේ මං අතින් වෙච්ච වැරද්ද. මම පොඩ්ඩක් වගකීමෙන් කටයුතු කරන්න එපා. මගේ සේවකයන්ට මම මේ වගේ කරදරයක් නිරපරාධි මම මගේ සේවකයන්ට දුකක් දුන්නා. ඒක මම කුරු ධර්මයේ රකින්න කෙනෙක් විදිහට ඒක නොගැලපෙනවා මට. මට ගැලපෙන්නේ නැහැ මේක. ඒකයි මං කරන්නේ නැහැ. ඒ නිසා මට කනගාටුයි. ඒ නිසා මගේ අපේ රටේ සිටුතුමා ඉතා හොඳින් කුරු ධර්මය රකිනවා. ඒ සිටුතුමාගේ ඉල්ල ගන්න කිව්වා කුරු ධර්මය. ඉතින් ඒ විදිහට බලන්න තමාට වඩා වෙන කෙනෙක්ව උසස් කරලා කියන්නේ. තමා ගැන තමාගේ දෝෂේ දකින්න. අනිත් අයගේ ගුණය දකින්න. ඒකම මහා ගුණයක් නේද? ඉතින් මේ අය මේ ඇත්තටම මේ විදිහට ධර්මය පුරුදු කරලා ඒකාන්තයෙන්ම නිවන් මගට බැසගෙන ඒ උතුම් අරහත්ත්වයෙන් මේ සසර දුකින් නිදහස් වුණා. මේ පළවෙනි රජතුමා කවුද? අපේ බෝසතාණන් වහන්සේ. ඊළඟට මව්දේවිය කවුද? ඒ තමයි මහා මායා බිසව. මාර්ගඵල ලැබුවානේ. ඒ වගේම අගමේසිය කවුද? ඒ තමයි යසෝදරා. දුකින් නිදහස් වුණා. ඒ වගේම යුවරජතුමා කවුද? බුදුරජාණන් වහන්සේගේ මල්ලි කවුද? නන්ද මහරහතන් වහන්සේ. නන්ද මහරහතන් වහන්සේ ගුණේ බලන්නේ. එතකොට තමන්ගේ යටතේ සේවකයන්ටත් හිංසාවක් වෙනවට කැමති නෑ. දැන් සමහර අය ඉන්නවනේ ලෝකෙටම කරුණාව පතුරවනවා. ඒ කියන්නේ වචනේ නෙවෙයි කියන්නේ ලෝකෙටම කරුණාව. හැබැයි ළඟ ඉන්න අයට හිංසාව. නේද? ළඟ තමන්ත් එක්ක එකට වැඩ කරන අයට උපරිම හිංසා කරදර බැනුම් අපහාස හින්ට් ඒ ඔක්කොම ඒ සියලු කරදර කරනවා. හැබැයි ලෝකෙට මහා කරුණාවන්ත විදිහට ඉන්නවා. එහෙම නෙමෙයි ගුණවත් ධර්මයේ කුරු ධර්මයේ රකින්න කෙනා. එයා තමන්ගේ ළඟ ඉන්න අයට ආදරේ, කරුණාව, මෛත්‍රිය දක්වනවා. බලන්න මේ ධර්මයේ අපිට බලන්න ජාතක කතාවක තිබුණ උනාට මේවා පුරුදු කළ යුතු දේවල් නොවේද? ජාතක කතාවක තිබුණා වුණාට මේ නිහතමානීකම ඊට පස්සේ අනිත් අයගේ ගුණ දැකීම ඒවා නිවන් දකිනා මොහොත දක්වා අපට අවශ්‍ය දේවල්. ඊට පස්සේ පුරෝහිත ඊළඟට මේ සිටුතුමාටත් මෙහෙම සිදුවීමක් වුණා. සිටුතුමා ළඟට ගියාට පස්සේ සිටුතුමාගෙන් අහනවා ඔබතුමා කුරු ධර්මය රකින්නවා කියලා ආරංචි. ඒ නිසා ඔබතුමා ඔබට රජතුමා කියනවා සිටුතුමා කියනවා ඔබ කුරු ධර්මය රකින්නවා කියලා ආරංචි. සිටුතුමාට කියනවා ඔබ කුරු ධර්මය රකින්නවා කියලා ආරංචි. හැබැයි ඒ නිසා මේ ඔච්චර කාලයක් දැන් රජතුමාගෙන් ඉල්ලුවා. ඒ රජතුමා කිව්වා රාජදේවියගෙන් ඉල්ලන්න කියලා. ඊට පස්සේ මේ එහෙම ආවා. දැන් ඔබතුමාගෙන් අපි මේ කුරු ධර්මය ලියා ගන්න ආවේ කිව්වා. එතකොට සිටුතුමා කියනවා මමත් කුරු ධර්මය රැක්කා. හැබැයි මං අතින් අඩුපාඩුවක් වුණා. ඒ තමා මං කෙටියෙන් කියන්න දැන් කාලෙත් ඉවර වෙනවා. ඒ තමයි සිටුතුමා කියනවා මම කුඹුරු ගොවිතැන කරනවා. මගේ සේවකයෝ දාලා කරනවා. එතකොට මගේ කුඹුරු වල දැන් මේ පහුගිය දවසක ඉතා හොඳින් අස්වනු තිබුණා. එතකොට එක දවසක් මම කුඹුරට යනකොට වී කරල් ලස්සනට නැමිලා තියෙනවා දැක්කා. ඉතින් මට හිතුණා මේ වී කරල් ටිකකින් ලස්සන මේ සැරසිල්ලක් කරන්න හොඳයි කියලා ඒ වී කරල් ටිකක් මම සේවකයෙකු ධම්මලා ගෙන්න ගත්තා. ඒ ගෙන්නලා මේ ළඟ තිබුණු කණුවක එල්ලුවා කිව්වා ඒ වී කරල් ටික. ඉතින් අන්න ඒ විදිහට මං එහි කණුවක බැන්දට පස්සේ එකපාරට මට කල්පනා වුණා මම නොකළ යුතු දෙයක් කළේ. ඒ තමා මම මේ කුඹුර මට අයිති නැහැ. මේ කුඹුරෙන් කොටසක් රජතුමාට දෙන්න ඕනේ. ඒ කුඹුරේ අස්වැන්නෙන් කොටසක් රජතුමාට දෙන්න ඕනේ. එන කුඹුරු යායවල් ගණන්. මහා විශාල මේ සම්පත් තියෙන කෙනෙක් සිටු කෙනෙක් කියන්නේ. ඉතින් හැබැයි සිටුතුමා හිතනවා මං මේ කුඹුරෙන් වී කරල් ටිකක්
රජතුමාට නොදී ගත්ත එක ගැලපෙන්නේ. ඒක නොගැලපෙන දෙයක් මට. එතකොට ඇමතිවරු කියන ඔබතුමා ඉතින් වී කරල් පොඩ්ඩ ගත්තා වුණාට ඔබතුමා මහා ලොකු සම්පත් තියෙන කෙනෙක් නේ. ඔබතුමා රජතුමාට කොච්චර දෙනවද සම්පත්තිය? අනිත් එක මේ තාම දානි බෙදලා නැහැ. මේ පොඩි දෙයක් නෙමෙයි ගත්තේ. සාම්පල් එකක් නේ. ඒත් මේ වගේ දෙයක්. එතකොට ඒක ඔබ එච්චර සැලකිය යුතු දෙයක් නෙමෙයි. ඇත්තටම පින්නතුනි විශ්වාසයෙන් යම් කිසි දෙයක් ගන්නවා නම් ඒක හොරකමක් බවට පත් වෙන්නේ නැහැ. ඇත්තටම අවංකවම විශ්වාසයෙන් ගන්නවා. අපි තුමු ඔබට යාළුවෙක් ඉන්නවා කියලා. ඔබ යාළුවා ගේ ආහාරය කෑම එක තියෙනවා. යාළුවා කෑම එක තියෙනවා. ඔබට බඩගිනි හොඳටම. ඉතින් බිස්කට් තියෙනවා කියලා බෑග් එකේ බිස්කට් එකක් තියෙනවා. ඔබ හොඳට බෑග් එක ඇරලා හොඳට බිස්කට් එක කනවා. හැබැයි කන්නේ කොහොමද? අනේ මගේ යාළුවා මේ මම මේක කනවා දැකලා සතුටුයි. එයා ඒක මේ මොකක්වත් නෑ. ආයෙ වෙන දෙයක් මොන හරි එයා කයි. මම මේක කනවා. මේ මගේ යාළුවා මට විශ්වාසයි. කියලා අන්න එහෙම අදහසින් කනවා නම් ඒ කවදාවත් හොරකමක් වෙන්නේ නෑ. හොර හිතක් නෙමෙයි තියෙන්නේ. ඉතින් හැබැයි සිටුතුමා මෙතනදී හිතුවේ එහෙමවත් වැරදක් වෙන්න තියෙන එක හොඳ නෑ. මම පුංචි දේ වුණත් ඒක පිළිවෙලට කරන්න ඕනේ. අනිත් එක බුදුරජාණන් වහන්සේ මනාකොට ඒ සිල්පද ගැන අපිට කියලා දුන්නානේ. මේ බුද්ධ ශාසනය නැති කාලෙක මේ සිටුතුමා මේ ගුණධර්ම පුරුදු කරන්නේ. ඒතර සිටුතුමා හිතනවා මේකත් වැරදක්. ඒ සමන් ආයේ කුරු ධර්ම රකින්න කෙනෙක් විදිහට මෙහෙම දේවල්වත් නොකර ඉන්න ඕනේ. හැබැයි ඇමතිවරු සිටුතුමාට කියලා කුරු ධර්ම ලියා ගත්තා. ඊට පස්සේ සිටුතුමා කියනවා අපේ පුරෝහිත බ්‍රාහ්මණයා ඉතා හොඳින් කුරු ධර්මය රකිනවා. පුරෝහිත බ්‍රාහ්මණයෙන් ගිල්ල ගන්න කිව්වා. පුරෝහිත බ්‍රාහ්මණයත් ගියාම වුණා. පුරෝහිත බ්‍රාහ්මණයත් කියනවා මටත් මෙහෙම සිදුවීමක් වුණා. මටත් හරි කනගාටුයි මේ සිදුවීම. දැන් පින්නතුණිය සිටුතුමා කියන්නේ සාරිපුත්ත මහරහතන් වහන්සේගේ පෙර ජීවිතයක්. පුරෝහිත බ්‍රාහ්මණයා කියන්නේ මහා කස්සප මහරහතන් වහන්සේ. බලමු මහා කස්සප මහරහතන් වහන්සේගේ ගුණ පුරුදු කිරීම කොහොමද කියලා සසරේ. මහා කස්සප මහරහතන් වහන්සේ පෙර ජීවිතේ දැන් පුරෝහිත බ්‍රාහ්මණයා විදිහට ඉන්නකොට ඒ පුරෝහිත බ්‍රාහ්මණයා තමයි ධනංජය රජතුමාට උගන්වලා තියෙන්නේ. ඉතින් ඒ නිසා ධනංජය රජතුමා ඉතාමත්ම ආදරෙන් සලකනවා පුරෝහිත බ්‍රාහ්මණයාට. ඉතින් පුරෝහිත බ්‍රාහ්මණයා දවසක් රාජ මාලිගාවට එනකොට ඒ රාජමාලිගාවේ මේ මිදුලේ ලස්සන රතු පාටින් බබලන රථයක් තිබ්බා. රතු පාටින් බබලන රථයක්. ඒ රථය මේ උදෑසන හිරු එළිය වගේ කියනවා. හරි ලස්සනයි කියනවා. අස්ව රථයක්. ඉතින් මේ පුරෝහිත බ්‍රාහ්මණයාට හිතුණා කියනවා මේ හරි ලස්සනයි. මගේ රථය දැන් පරණ දිරලා තියෙන්නේ. මේ රජතුමා මේ වගේ රථයක් මට තෑගි කරොත් කොච්චර හොඳයිද කියලා සිතුවිල්ලක් ආවා. හැබැයි පුරෝහිත බ්‍රාහ්මණයට ඒ සිතුවිල්ලත් එක්කම සිතුවිල්ලක් ආවා. අයියෝ මේ අනුන්ගේවට මං ආස කරන්නේ කොච්චර ගැළපෙන්නේ නැද්ද? අයියෝ මං වගේ වැඩිහිටියෙක් මෙහෙම දේවල් හිතන එක හොඳද? කුරු ධර්මය රකින්න කෙනෙක් විදිහට අනුන්ගේවට ආස කිරීම අකුසලයක්. දැන් බුදුරජාණන් දේශනා කළානේ. අනුන්ගේ දේවල් හොරකම් කිරීම සතුන් මෙරි මේ සොරකම් මේ අනුන්ගේ දේවල් හොරකම් කිරීමේ ශික්ෂාපදේ මේ කියන්නේ දෙවෙනි ශික්ෂාපදේනේ කැඩෙනවා. හැබැයි අනුන්ට ආස කළොත් අනුන්ගේ දේවල් වලට ආස කළොත් ඒ මොකද්ද? ඒ තමයි සිතින් වෙන අකුසලයක්. අනුන්ගේ දේවල්ට ආස කිරීම. එකත් නරක දෙයක්. ඒකිනුත් අකුසල සිද්ධ වෙනවා. ඉතින් මේ බ්‍රාහ්මණතුමා හිතනවා මේ පුරෝහිත බ්‍රාහ්මණයා හිතනවා මං අතින් වැරදක් වුණා. ඉතින් දැන් ওই විදිහට මාලිගාව ඇතුළට යනකොට ඇත්තටම රජතුමා අලුත් මේ රාජ දූතයෝ වෙන රටකින් ආපු දූතයෝ පිරිසක් කතා කර ඉන්නවා කියනවා. ඒ දූතයෝ තමයි මේ අලුත් රථයේ ටැග්ගක් විදිහට අරන් ඇවිල්ලා තියෙන්නේ. ඉතින් රජතුමා මේ පුරෝහිත බ්‍රාහ්මණයා එනවා දැකපු ගමන්ම රජතුමා කිව්වා අනේ පුරෝහිතතුමනි ආචාර්යීන් වහන්සේ ඔබතුමාට ඉතා සුදුසු රථයක් ලැබිලා තියෙනවා මට. ඒ රථේ මම ඔබතුමාට පූජා කරනවා කිව්වා. එතකොට ඒක අහපු ගමන් මහා ලැජ්ජාවක් ඇති වුණා කියනවා මේ පුරෝහිත බ්‍රාහ්මණයට. අයියෝ මං අනුන්ගේවට ආස කළානේ. ඒක මට දැන් මට නම් එපා ඒක කියලා හිතුණා කියනවා. පුරෝහිත බ්‍රාහ්මණය ඒක ගත්තේ නැහැ කියන රජතුමාට කියනවා අනේ රජතුමනි මන් ළඟ තියෙනවා මේ පරණ රථේ. මට ඒක ප්‍රමාණවත් රජතුමනි කිව්වා. ඒක ගත්තේ නැහැ. ගත්තේ නැති වුණත් අර කනගාටුව තිබුණා අනුන්ගේවට මං ආස කළානේ. ඉතින් බලන්න ඒ වගේ සිතක තියෙන ගුණවත්කම
බලන්න ඒ වගේ කෙනෙක් නේද දූතාංගධාරීන් අතර අග්‍ර තනතුරටපත් වුණේ. ඒකට බලන්න මේ සංසාරේ පුරාවට යම් ගුණයක් පවත්වාගෙන ඇවිල්ලා තියෙනවා. ඔබත් ඔබේ ජීවිතේ මේ ජීවිතේදී යම් ගුණයක් එකතු කරගන්නවා නම් ඒක සසරටම බලපානවා. එතකොට ඔන්න පුරෝහිත බ්‍රාහ්මණය මේ විදිහට කළා. ඊට පස්සේ ඒ පුරෝහිත බ්‍රාහ්මණතුමා කියන ඉඩම්මණි නමාතිතුමා ඊට හොඳින් කුරු ධර්මයේ රකින්නවා. ඒ නිසා ඉඩම්මණි නමාතිතුමාට කියන්න කිව්වා. ඒත් ඉඩම්මණි නමාතිතුමා ලියලා දී කිව්වා මේ කුරු ධර්මය. ඉතින් ඉඩම්මණි නමාතිතුමා කියන්නේ කච්චාන මහරහතන් වහන්සේ පෙර ජීවිතේ. එතකොට ඉඩම්මණි නමතුමා කියනවා මමත් හොඳට කුරු ධර්මය රැක්කා. හැබැයි මං අතින් අඩුපාඩුවක් වුණා පහුගිය දවසක. ඒ තමා මම ඉඩමක් මයින්ද ගියා. මං එක පැත්තක ලී කුණ්‍යක් හිටෙව්වා. හිටවලා ලණුව බැඳලා ඇදලා වෙන තැනක දැන් කුණ්‍යක් ගහන්න හදන්නේ. ගහන්න යනකොට හරියටම ගහන්න යන තැන කක්කුට්ටෙක්ගේ බුලක්. දැන් පොඩ්ඩක් පැත්තකට කරලා ගියහුවොත් එක කෙනෙකුට වැඩිපුර හම්බෙනවා ඉඩමේ. අනිත් පැත්තට කරලා ගියහුවොත් අනිත් කෙනාට වැඩිපුර ලැබෙනවා. ඉතින් මං එතනටමයි ගහන්න ඕනේ. ඉතින් මං ඒ නිසා මං පොඩ්ඩක් හිතුවා මේ දැන් කක්කුට්ටු වලේ කක්කුට්ටේ නැති වෙන්න පුළුවන්. බැරි වෙලාවත් හිටියොත් එහෙම කක්කුට්ට පොඩි සත්‍යයක් දායිනේ. එතකොට මම මේ කුඤ්ඤේ ගන්නම් එළියට කියලා හිමීට මේ කුඤ්ඤේ ඇතුළට බැස්සුවා කියනවා. එතකොට කක්කුට්ට ඒ ඇතුළේ ඉඳලා සද්දයක් දැම්මා කියනවා. එතකොට ඉක්මනට කුඤ්ඤේ එළියට ගත්තා කිව්වා. හැබැයි මට කල්පනා වුණා කිව්වා මං ඒ වගේ දේවල් අයි කරන්න හොඳ නැහැ. මොකද ඒක කක්කුට හානි වුණාද දන්නේ. මං ඒ වගේ පරීක්ෂා කරන්න සත්තු ඉන්නවද බලන්න ඒ වගේ එහෙම දේවල් කරන එක මං රකින්න කුරු ධර්මයට ගැලපෙන්නේ. ඒ නිසා ඒක මං වරදක් විදිහට දකිනවා. ඒ නිසා අපේ රතාචාර්යින් වහන්සේ ඊතා රතාචාර්ය ඒ කියන්නේ රාජතුමාගේ රතේ පදවන කෙනා ඊතා හොඳින් කුරු ධර්මයේ රකිනවා. ඒ නිසා එතුමාගෙන් අහගන්න කිව්වා. රතාචාර්ය මේ ඊතාම ලස්සන ඒ සිදුවීමත් හරි පුදුම අපිට ලොකු අර්ථයක් ගන්න පුළුවන්. ඔන්න රතාචාර්ය ළඟට ගියපුවාම කියන රතාචාර්ය ඒ තමයි අනුරුද්ධ මහරහතන් වහන්සේ. අනුරුද්ධ මහරහතන් වහන්සේ කියන්නේ දිවස් ලාභීන් අතර අග්‍ර රහතන් වහන්සේ. දිවස් ලාභීන් කියන්නේ දුර තිබෙන රූපයක් උනත් දකින්න පුළුවන්. එතකොට දිව්‍ය ඇස තියෙනවා. දිව්‍ය ඇසට කලින් සාමාන්‍ය මිනිස්සෙක්ගේ හැඟීම් තේරුම් ගන්න හැකියාව තියෙනවා නම් ඒක දිව්‍ය ඇස තරම් හොඳ එකක් නෙමෙයි. නමුත් ඒක මූලිකව තියෙන්න බෑනේ. දැන් ඔබ දිව්‍ය ඇස ලබා ගන්න කැමති නම් ඊට කලින් ඔබ සාමාන්‍යයෙන් ඔබ ඇසුරු කරන යාළු මිත්‍රයන්ගේ හිතේ ස්වභාව, යාළු මිත්‍රයන්ගේ තියෙන වේදනා, ඊට පස්සේ යාළු මිත්‍රයන්ගේ හිතන ස්වභාවය, ඊළඟට එයාලට තියෙන අපහසුතා, එයාලට තියෙන අවශ්‍යතා තේරුම් ගන්න හැකියාව හදාගන්න එක ඊට කලින් නේද? අන්න ඒ වගේ දෙයක් බලන්න මේ රත්තාචාර්ය මෙහෙම කරනවා. ඔන්න කියනවා දවසක් මම අස්ව රතේ රජතුමා වැරගෙන මේ උයනේ ඉඳලා අහපව් රාජමාලිගාවට එන ගම. එතකොට අස්ව රතේ අපේ රජතුමාගේ අස්ව රතේ පදවන්නේ ආජානී අස්වැය. ඊටාත්ම දක්ෂ හීල කීකරු අස්වැයෝ. තාමත් ශක්තිමත්. එතකොට මේ අස්වැයෝට පුංචි පණිවිඩයක් දුන්නත්, අස්වැයන්ට පුංචි සංඥාවක් දුන්නත් ඒ අස්වැය තේරුම් ගන්නවා. ඉතින් එක දවසක් ඔය විදිහට යනකොට මේ උයනේ ඉඳලා මාලිගාවට යනකොට එක පුංචි උද්‍යානයක් ළඟින් යනකොට අහස කළු කරගත්තා. වැස්සක් වහින ලකුණු පෙන්නුවා. එතකොට මට කල්පනා වුණා මම මේ වැස්සට කොටු වුණොත් රජතුමා වැස්සට අහු වෙනවා. රජතුමා තෙමෙන එක හරිනේ. ඒ නිසා මාලිගාවට ඉක්මනට ගෙනියන්න ඕනේ කියලා මේ රියදුරා මොකද කළේ? ඉතා මේ කියන්නේ වේගෙන් පහරක් ගැහුවා මේ අස්සයන්ට. එතකොට ඉක්මනට මේ අස්සය දිවගෙන ගියා අර උයන ගාම ඉක්මනට දිව්වා කියන්නේ අර වැස්සට කලින් කොහොම හරි මාලිගාව ඇතුළට ගියා. ඉතින් හැබැයි එක සිදුවීමක් වුණා. ඒ එදා සිදුවීමත් එක්ක දැන් මේ අස්සයෝ 4 දෙනා යොදවපු මේ අස්ස රතේ මේ රතාචාර්ය යම් ගමනක් අර උයන ගාමින් යනවද එතනදී අස්සයෝ වෙනසක් දක්වනවා. මොකක්ද ඒ දක්වන වෙනස? ඒ අස්සයෝ ටික වේගෙන් දුවන්න ගන්නවා කියන එතන. මොකද අස්සයෝ හිතනවා කියනවා මට සාමාන්‍ය මේ අස්සයෝ ඉතා හීල්ලයිලි. එතකොට මේ
ඒ වගේ අස්සියුන්ට එහෙම පහරක් ගහන්නේ. ඒකට මේ වගේ පහරක් ගැහුවේ නම් මෙතන මේ උයන ගාව යම්කිසි අනතුරක් ඇති. ඒකයි අපි ඔය ඉක්මනට පැහැදෙවි කියලා අස්සයෝ එතනදිම වේගින් දුවන්න ගන්නවා. වෙහෙසටපත් වෙනවා කියන මේ අස්සයෝ එතනදී. ඉතින් මේ රතාචාරිය හිතනවා කියනවා බලන්න මම නිස්කාරණය මේ සතෙකුට තැළුව නිසා ඒ සත්වයෝ බය වෙලා ඉන්නේ. ඒ සත්තු බය නිසා මට තියෙන බය නිසා මේ දඬුවමෙන් එක්ක මේ උයන ගාව මොකක් හරි අනතුරක් ඇති කියලා හිතලා හිංසාවට පත් වෙලා කරදරයට පත් වෙලා වෙහෙසට පත් වෙනවා. ඉතින් ඒ නිසා කුරු ධර්මයේ රකින්න කෙනෙක් විදිහට මෙහිම සත්තු වෙහෙසට පත් කිරීම ගැලපෙන්නේ මට. බලන්න හිතපු විදිහ මේ ගුණධර්ම රකින්න අය. ඒකට අපි කොච්චර දෙනෙකුට වෙහෙසට පත් දැන් මේ සතෙක් ගැන කවර කතාවද දැන් සමහර වෙලාවට මේ මිනිස්සු මේ අයියලා මල්ලිලාට හිංසා කරන හැටි. බලන්න විශ්වවිද්‍යාල සමහර වෙලාවට ඉහළ පන්තිවල අය පහළ පන්තිවල අයව පාලනය කරන්න යන්නේ හිංසා කරලා. ඊට පස්සේ බය කරලා. ඊට පස්සේ අන්න එහෙම හිංසා කරලා බය කරලා තැති ගන්නලා භීතියට පත් කරවලා තමයි තමාගේ මේ තමාට ගෞරවය ලබන්න බලාපොරොත්තු වෙන්නේ. ඒක හරි කැත අදහසක් නේද? එතකොට හැබැයි මේ රතාචාර්ය අනුරුද්ධ මහරහතන් පෙර ජීවිතයේ අර සත්‍යෙකුට හිංසා කරලා ඒ සතා හිංසාව ඒ පීඩාව ලබනවා දැකලා කනගාටු වුණා. මම අය කවදාවත් එහෙම කරන්නේ කියලා හිතුවා. ඊට පස්සේ රතාචාර්ය රම්පත්තිරු එළියලා දුන්නා. හැබැයි කිව්වා මට වඩා හොඳට දාන්නිමණි නැමිතුතුමා කුරු ධර්මයේ රකින්න. ඒ නිසා දාන්නිමණි නැමිතුතුමාගෙන් කුරු ධර්මයේ ලියා ගන්න කිව්වා. ඊට පස්සේ දාන්නිමණි නැමිතුතුමා මොකද කළේ? දාන්නිමණි නැමිතුතුමා කියනවා මමත් හොඳට කුරු ධර්මයේ රැක්කා. හැබැයි එක දවසක මම දාන්නි මනින්න මේ කුඹුරට ගිහිල්ලා දාන්නි මනිනවා. ඒ කියන්නේ ඒ දාන්න වලින් කොටස රජතුමාට අයිති. ඊටු ටික ගොවියන්ට අයිති. ඉතින් දැන් මම දාන්නි මනින අතරේ එකපාරට වැස්සක් ආවා. වැස්ස වෙලාවේ මං ඉක්මනට ඒවා ගබඩාවට දැම්මා. එතකොට මයින්ඩ් බැරි වෙච්ච පුංචි වී කොටසක් තිබුණා. පොඩි කොටසක්. ඒ කොටස මම කොයි ගොඩට දැම්මද මතක නැහැ. රජතුමාට අයිති කොටසටද ගොවියන්ගේ කොටසට දැම්මේ කියලා මට මතක නෑ. මැනපු නැති කොටසක්. ඉතින් ඒක මම රජතුමාගේ කොටසට දැම්මනම් ගොවියන්ගේ ලාභය මම නැති කළා වෙනවා. ගොවියන්ගේ කොටසට දැම්මනම් රජයට ලැබෙන්න තියෙන ලාභය මම අහිමි කළා වෙනවා. එතකොට මම හරියට මගේ රාජකාරී කරලා නැහැ. ඒක ධාර්මිකව සමසමව කරලා නැහැ. ඒ කියන්නේ පක්ෂපාතී නොවි කටයුතු කරලා නැහැ. ඒ නම් මං ඒක දකින්න කුරු ධර්මයට ඒක ගැලපෙන්නේ ඒ නිසා ඒක මං අතින් වෙච්ච වැරද්දක් කියලා කනගාටු වුණා. බලන්න අපි එහෙමද? අපි සමාජයට හිතවත් කෙනාට වැඩිපුර සලකනවා. අහිතවත් කෙනාට කරදර කරනවා. ඊට පස්සේ කෙනෙකුට බයයි නම් එයාට වැඩිපුර සලකනවා. කෙනෙක් ගැන බය නැත්නම් එයාව ලැජ්ජාවට පත් කරනවා නේද? මේ විදිහට අපි ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන ස්ථානවලදී අගතියට යනවා. හැබැයි ධර්මයේ පුරුදු කරන කෙනා එහෙම නැහැ. ධර්මයේ පුරුදු කරන මහන්සි වෙන මේ සංසාරයේ නිදහස් වෙන්න පතන කෙනා එහෙම නැහැ. ඒ කෙනා ඒ ස්ථාන හතරෙදී මේ කියන්නේ ඡන්ද, ද්වේෂ, බය, මෝහ කියන ස්ථාන හතරෙදීම ධර්මයට අනුවමයි කටයුතු කරන්නේ. තමන්ගේ අතින් මේ අයිතුකමක් වෙන්න ඉඩ තියන්නේ. ඊට පස්සේ ඊළඟ කෙනා තමා දොරටු පාලකයා. දොරටු පාලකයා ගාවට ගිහිල්ලා ඇහුවා ඔබතුමා ඉතා හොඳින් කුරු ධර්මයේ රකින්නවා කියලා ආරංචි. ඉතින් මම අපිට කුරු ධර්මයේ ලියලා දෙන්න කිව්වා. එතකොට දොරටු පාලකයා කියනවා මෙහෙම දෙයක්. මමත් හොඳට කුරු ධර්මයේ රැක්ක තමයි. හැබැයි මං අතින් වැරද්දක් වුණා. ඒ තමා දවසක් මම හොඳට මේ දොරටුව ආරක්ෂා කරන්න එපේ. මේ රජ කෙනෙක් ඉන්න රටක මම හරියට මේ රටේ මේ දොරටු බලා ගන්න ඕන. එතකොට මම මේ දොරටුව ආරක්ෂා කරනකොට රෑවිදි මම දොරටුව වහනවා. එතකොට නගරෙන් එළියට ගියපු අයට මම දැනුම් දෙන්න 3 පාරක් කාලඝෝෂා කරනවා.
ඒ කියන්නේ දැන් මම තව ටිකකින් ගේට්ටුව වහනවා කියලා කෑ ගහනවා ඇති. එක මොනවා හරි බෙල් එකක් ගහනවා ඇති. ඉතින් මම ඒ විදිහට කාලගෝසා කරන තුන් පාරක්. එක දවසක් ඔන්න උදේවරුේ ජෝඩුවක් දෙන්නෙක් ගියා මේ කැලෑවට. කාන්තාවකුයි පිරිමියෙකුයි ගියා කැලෑවට මේ නගරින් එළියට ගිහිල්ලා කැලෑව ඇතුළට ගියා. ඉතින් දැන් මේ දොරටුව වහන්න ලං වෙලා දැන් රෑ වෙලා කරුවල වැටිගෙන ඉන්නකොට මම දොරටුව වහන්න කාලගෝසා කළා. තුන් පාරකුත් කෑ ගැහුවට පස්සේ ඔන්න කැලෑව ඇතුළෙන් දුවගෙන ආවා දෙන්න. අර කාන්තාවයි පිරිමියයි. දුවගෙන මට තරහ ගියා. මම දොස් කිව්වා. මම බැන්න මේ විදිහට කොහොමද බැන්නේ? මොනවා කරනවද මන්ද මේ නෝනත් එක්ක තමන්ගේ බිරිඳත් එක්ක මේ කැලෑවට වෙලා මේ අපිට වෙන වැඩ නැද්ද මේ රජ කෙනෙක් ඉන්න රටක ගේට්ටු ආරක්ෂා කරනවා කියන්නේ ලේසි දෙයක්ද? ඉතින් ඒ නිසා මේ කැලෑවට වෙලා එක එකව කරන්න නැතුව මේ වෙලාවට ඇතුළට එන්න බෑ කියලා දොස් කිව්වා. ඒ දොස් කියනකොට අර හිටපු මේ පිරිමි කෙනා කියනවා අනේ මහත්තයා මේ මගේ නෝනා නෙමෙයි මේ මගේ නංගි. මම මේ දර ටිකක් හොයන්න කැලෑවට ගියේ. ඉතින් මට ඒ දර ටික මට ටිකක් කරුවල වැටුණා. මට එන්න බැරි වුණා කියලා කිව්වා. බෑගෑපත්ත. එතකොට අර දොරටු පාලකයාට මහා සංවේගයක් හිතුණා. අනේ මම දොස් කිව්වනේ. මම නිස්කාරණේ දොස් කිව්ව. නිස්කාරණේ මෙයා කියන්නේ මම නොකිය යුතු විදිහට නොගැලපෙන විදිහට දෝෂයක් කිව්වනේ. මම මේ නංගිට බිරිඳ කියලා කිව්වනේ. මම මේ අර හිත රිදෙන විදිහට මේ නංගිගේ හිත රිදෙන විදිහට බිරිඳ හා සැමියා විදිහට මේ මම මේ දෙන්නට සැලකුවානේ. ඉතින් ඒක මම කුරු ධර්මයේ රකින්න කෙනෙක් විදිහට මේ විදිහට හොයලා බලන්නේ නැතුව දොස් කියපු එක වැරදි. ඒක මගේ අතින් වෙච්ච වැරද්දක්. ඒ නිසා ඒක මම වැරදක් විදිහට දන්නවා. ඊට පස්සේ සයෝගියෝ කියනවා නෑ නෑ ඔබතුමා කුරු ධර්මයේ රකින්නවා. ඉතින් ඔබතුමා ඔය ඔබතුමා මේ හරියට රාජකාරී කරන්න එපා. ඒ නිසානේ ඔබ දොස් කිව්වේ. ඒක කමක් නෑ කිව්වා. ඊට පස්සේ කිව්වා නෑ නෑ ඒක මං අතින් වෙච්ච වැරද්දක්. මං ආයෙත් කරන්නේ නෑ කිව්වා. ඉතින් ඒ නිසා බලන්න පංචශීලයේ රකින්න කෙනෙක් විදිහට ඒ කුරු ධර්මයේ විදිහට පංචශීලයෙන් රැක්කේ. හැබැයි එයාලා ඊට වඩා දෙයක් බලාපොරොත්තු වුණා. එයාලා තව තමන්ගේ ඒ සීලයේ ලස්සන වෙන ගුණධර්ම එකතු කරගෙන තිබුණා. දැන් ඔබේ ජීවිතේත් ඔබ මේ ධර්මයේ මුණ ගැහිච්ච අය විදිහට ඔබේ ජීවිතේත් පුංචි හරි ගුණධර්ම එකතු කරගන්න. ඔබට මතකද අපි ලොකු ස්වාමීන් වහන්සේ හරි සද්ධාසීල ස්වාමීන් වහන්සේ හරි දවසක් කිව්වා කාටවත් කියන්නේ නැති ඒ කියන්නේ රහසේ රකින්න ගුණයක් හැමෝම තුල රැක් තියාගන්න කියනවා. කියන්නේ මොකක් හරි විශේෂ ගුණයක් තමන් ප්‍රයිවට්ලි පෞද්ගලිකව රකින්න පටන් ගන්න කියනවා. ඒක ඔබ රකින්න ඔබේ ජීවිතේට ඒක ආභරණයක් වෙයි. ඒ නිසා අප මේ අද දවසේ මේ කුරු ධර්ම ජාතකයේ කොටසක් ඉගෙන ගත්තා. ඉතින් මේ ඉගෙන ගත්ත කොටස් අපේ ජීවිතයේ යහපත පිණිස අපේ ජීවිතයේ මේ සංසාරයෙන් නිදහස් වීම පිණිස යන ගමනේ බාධා පිණිස පවතින නුගුණ දුරු කරලා ගුණ ඇති කර ගැනීම පිණිස උතුම් චතුරාර්ය සත්‍ය අවබෝධ කර ගැනීම පිණිස උපකාර වේවා. හොඳයි. අද පොඩ්ඩක් මේ අපහසු ගතියක් තියෙනවා මේ පරිසරයේ මොකක් හරි දෙයක් තියෙනවා. ඒ වගේම මේ අද පොඩ්ඩක් මේ තාක්ෂණය පාවිච්චි කිරීමේ පුංචි ගැටලු තිබුණා. නමුත් අපි බලමු ඔබ මොන හරි ප්‍රශ්න අහලා තිබුණේ තියෙනවා පොඩ්ඩක් බලන්න මම. එක ප්‍රශ්නයක් අහලා තියෙනවා. නමෝ බුද්දාය ස්වාමීන් වහන්සේ. අද සමාජයේ අවංකව වැඩ කරන අයට සිදුවන අයට ප්‍රශ්න ගොඩකට මුහුණ දීමට සිදු වෙනවා. දක්නට ලැබෙනවා. නමුත් අවංකව වැඩ නොකර කපටි ලෙස වැඩ කරන අය පහසුවෙන් ජීවත් වෙන අයුරු පෙනෙනවා. ස්වාමීන් වහන්සේ මෙයට හේතුව කුමක්ද? ස්වාමීන් වහන්සේ අවංකව වැඩ කරලා බැනුම් අහන විට ඇතිවන සිත් ඇවුල අවම කරගන්න ආකාරය පහදා දෙනසේක්වා. තිරුවන් සරණයි.
හරි. ඒක ලස්සන ප්‍රශ්නයක්. ඒ තමා මේ අවංකව වැඩ කරන අයට සිදු මේ ප්‍රශ්න ගොඩකට මුහුණ දෙන්න වෙන අවස්ථා පේනවා. ඊළඟට කපටි ලෙස වැඩ කරන අය පහසුවෙන් ජීවත් වෙන අයුරුත් පේනවා. ඒකට හේතුව මොකක්ද? කර්මඵල කියන්නේ දරුවනේ මේ ජීවිතේදීම විපාක දෙනවද මරණින් මත්තේ විපාක දෙනවද ඒවා අපි දන්නේ. ඒක ඒ සුදුසු අවස්ථාවේ විපාක දෙයි. එතකොට අපි හොඳ දෙයක් කරනවා නම් යම් හොඳ දෙයක් කරනවා නම් ඒක විපාක නොදී අවසන් වෙන්නේ නැහැ කියලා බුදුරජාණන් දේශනා. එතකොට අපි යම් කිසි කර්මයක් කරනවද ඒක අනිවාර්යෙන් අපිට එක්ක හොඳ කර්මයක් නම් ඒක හොඳ විපාක ලැබෙනවා. නරක කර්මයක් නම් නරක විපාක ලැබෙනවා. හැබැයි ඒක කවද කොයිතැන ලැබෙයිද දන්නේ නැහැ. එතකොට අපි දුකසේ හරි හොඳ දෙයක් කළොත් ඒක හොඳ විපාක ලැබෙනවා නේද? එතකොට අපිට ලැබෙන දේවල් අපිට කොයි විදිහට අපි රකින්න ධර්මය අපිට කොයි අපහසුතා මැද්දේ රකින්නවාද කියන එක බලන්න එපා. අපි රකින්න ධර්මය බලන්න නේද? එතකොට දැන් අපිට ප්‍රශ්න මුහුණ දෙන්න වෙන්න ඉඩ තියෙනවා. දැන් බලන්න මේ සමාජයේ එන්න පිරිනවනේ. එතකොට අරක්කු ටික නොබී ඉන්නකොට ඒක මේ සමාජයේ නින්දා ලබන දෙයක්. සමහර වෙලාවට නින්දා ලබන දෙයක්, ලැජ්ජාවට පත් වෙන දෙයක්. ඊට පස්සේ යාව පිළිකුලට භාජනය වෙනවා. එහෙම වෙනවා. නමුත් එහෙම වුණා කියලා ඔබ මේක බලන්න ධර්මයේ රකිද්දි මෙහෙම වෙන්නේ මොකද කියලා හිතුවොත් ඒක වැරදි. මොකද ධර්මයේ කියන එක ධර්මයේ සම්දිත්තිකයි. මේ ජීවිතේම අත්විඳින්න පුළුවන්. එතකොට බාහිරින් පේන දේ නෙමෙයි. තමන්ගේ හිත තුල බලන්න. සමාජලාවට ඔබ අද ධාර්මිකව ඊට පස්සේ අවංකව කටයුතු කරනකොට ලැබෙන සතුට ඔබට කවදාවත් වංකව කපටි විදිහට වැඩ කරද්දී ලැබෙන්නේ. එතකොට ඒ සතුට ද්වේෂයෙන් කටයුතු කරද්දී ලැබෙන කීර්තියට වඩා මෛත්‍රියෙන් කටයුතු කරද්දී ලැබෙන නින්දාව සැපයි නේද? සමහරවිට ඔයා ඒ වෙලාවේ මොනවා හරි කියන්න බෑ අප්පා. මොනවා හරි එයාට දෙකක් දෙන්න එපයි කියලා එහෙම කියනවා. හැබැයි ඒ වෙලාවේ ඔබ රණ්ඩු සරුවල් කරනවට වඩා මෛත්‍රියෙන් හිටියද අන්නේ මෛත්‍රියෙන් ඉදීමේදී ඔබට ලැබිච්ච යහපත අරකින් වෙච්ච යහපතට වඩා හොඳයි. ඒ නිසා අපිට පිටින් මනින්න බෑ. අන්න ඒක ඔබ අහපු ප්‍රශ්නේ හරියටම හරි. ඉතින් ඒ කියන්නේ අපිට දකින්න ලැබෙනවා. අවංකව වැඩ කරන අයට ප්‍රශ්න වෙනවා දකින්න ලැබෙනවා. ඒ වගේම කපටි විදිහට වැඩ කරන අය මේ ඉහළට යනවා පේනවා. නමුත් ඒ පෙනෙනදී නෙමෙයි ඇත්ත තත්ත්වනේ. අපිට යාට සසරට එකතු වෙන දේ පේන්නෙත් නැහැ. එයා ඇතුලේ දුක් විඳින එක පේන්නෙත් නැහැ. ඊට පස්සේ නින්දා ලබනකොට සමහර කෙනෙක් ඉන්න උඹ බලන්න අපි සමහර වෙලාවට සමහර ආයතනවල අපි තුමු මට නම් එහෙම තියෙනවා මේ කියන්නේ මගේ ජීවිතේ සමහර වෙලාවට මට මතකයි කියන්නේ සමහර වෙලාවට අපි නොකරපු දෙයට සමහර වෙලාවට බැනුම් අහනවා කියමු. නොකරපු දෙයකට බැනුම් අහන්න උනොත් කවදාවත් දුකක් ඇති වෙන්න විදිහක් නැහැ. ඒ කියන්නේ දුකක් ඇති වෙයි. නමුත් ඒක හරියට කල්පනා කරලා දුකක් ඇති වෙන්න විදිහක් නැහැ අයියේ. නැති දෙයකට බනිද්දි ඇයි දුක් වෙන්නේ? නේද? නැති දෙයකට බැනුම් අහනවා නම් ඒකට දුක් වෙන්න අවශ්‍යම නැහැ. ඒකට හේතුව තමන් ළඟ ඒක නැහැනේ. ඒකට තමන් තව තවත් සතුටු වෙන්න ඕනේ. බලන්නකො මෙයා යම් කිසි දෝෂයකට බයිනවා නම් ඒ දෝෂේ මං ගාව නැහැ කියලා ඔබට සතුටු වෙන්න. දෝෂයකට බයිනවා කියන්නේ. ඉතින් ඇත්තටම ඉතින් දෝෂයට බයින් දෙපයි. දැන් ඔබ කරත් අනුන් කරත් දෝෂයට බැනුම් අහන්න ඕනේ. ඒක බැනුම් ඇසිය යුතු දෙයක්. දෝෂය කියන්නේ නේද? එතකොට අන්න ඒ විදිහට අපි හරියට කල්පනා කරනවා. ඔබට තරහක් අමනාපයක් ඇති වෙන්නේ නැහැ. සංවේගයක් ඇති වෙන්නේ නැහැ. ඔබ හරි දේ කරනවා නම් ඒක කොයි වෙලාවෙත් ඔබ සතුටු වෙන්න පුළුවන්. හරියට කල්පනා කළොත්. ඉතින් ඒ ගැන විස්තර වශයෙන් තව වෙන දවසක අපි ඉගෙන ගනිමු. විශේෂයෙන්ම අවංකව වැඩ කරලා බැනුම් අහනකොට හිත ඇවුල නැති කරගන්න කරන්නම තියෙන්නේ. තමන්ගේ තුලින් ඇති කරගත්ත සන්තුෂ්ටිය නේද? අපි බැනුම් ඇහුවත් නැතත් මගේ රාජකාරිය මම කරනවා.
ඒතර දැන් ඔබ යම් කිසි රැකියාවක් හරි යම් කිසි දෙයක් කරනවා නම් ඒකෙන් පොදුවේ මහ ජනතාවට යහපතක් නම් වෙන්නේ. ඔබ බැනුම් ඇහුවත් නැතත් ඔබ කරන දේ අවුට්කම් එක හොඳ දෙයක් නම් ඔබට ඒකෙන් සතුට වෙන්න පුළුවන්. අනුන්ගේ ප්‍රශංසාවට වඩා ඒක ප්‍රතිඵලයේ බලලා සතුට වෙන්නනේ. ප්‍රශංසාව කියන්නේ අනිත්‍ය දෙයක්. බුදුරජාණන් වහන්සේ දේශනා කරනවා නත්ති ලෝකේ අනින්දිතෝ. අතුල කියලා කෙනෙකුට කියනවා බුදුරජාණන් වහන්සේ. චුට්ටක් කතා කරත් බයිනවා කියනවා, ගොඩක් කතා කරත් බයිනවා කියනවා, කතා නොකර හිටියත් බයිනවා කියනවා. එතකොට ඒ නිසා මේ ලෝකේ නින්දා නොලබපු කෙනෙක් නෑ කියනවා. නින්දාව නෙමෙයි, නින්දාව හෝ ප්‍රශංසාව නෙමෙයි අපි බලන්න ඕනේ. අපි කරන දේ ප්‍රතිඵලය බලන්න. ප්‍රතිඵලේ බලනවා කියලා ප්‍රතිඵලේ හොයන්න නෙමෙයි ඕනේ. අපි කරන දේ හොඳ ප්‍රතිඵල ලැබෙන දෙයක්ද කියන එකයි බලන්න. ඒක එහෙම දැක්කොත් ඒක ප්‍රමාණවත්. ඊට පස්සේ තව ප්‍රශ්නයක් අහනවා. තෙරුවන් සරණයි ස්වාමීන් වහන්සේ. ගොඩක් වර්තමාන නාට්‍යයන් තුල සිවුර කසාවත භාවිතා කරමින් රංගනයේ යෙදෙන පුද්ගලයන් දකින්න ලැබේ. මෙවැනි තත්ත්වයක් තුළින් කුමන තත්ත්වයක් එවැනි පුද්ගලයන් තම ජීවිතවලට එක්කර ගනීද යන්න කරුණාවෙන් යුතුව පහදා දෙනු මැනවි ස්වාමීන් වහන්සේ. එතකොට රහතන් වහන්සේලාගේ දජ අරහත් දජ නේද? ඒ ගැන ලස්සන කතා තියෙනවා. අරහත් දජ කියන එක ගැන. එතකොට රහතන් වහන්සේ නමක්, ඒ කියන්නේ ගිහි මිනිස්සෙක්, ගිහි කෙනෙක් කවදා හරි රහත් වුණොත් ඒ රහතන් වහන්සේ අනිවාර්යෙන් එදාම පැවිදි වෙන්න ඕනේ. ඒ කියන්නේ සිවුරු පොරවගෙන පැවිදි වෙන්න ඕනේ. පැවිදි නොවුනොත් ඒ ජීවිතේ එක දවසයි ජීවත් වෙන්නේ. ඒකට ඒ තරම්ම මේ පැවිදි වීමේ වටිනාකමක් තියෙනවා. පැවිද්ද නිරූපණය වෙනවා සිවුරේ. ඒතර සිවුර කියන්නේ පැවිදි උතුමන් වහන්සේගේ ලකුණක්. එතකොට ඒ නිසා වැරදි දෙයකට සිවුරක් පාවිච්චි කරොත් ඒක ඉතාමත්ම අකුසල රැස් වෙන දෙයක්. වැරදි දෙයකට පාවිච්චි කරොත්. හැබැයි අපි ඒ ගැන අපි නොහිතයි. ඒ කියන්නේ අපි මෙහෙම කරමු. දැන් යම් කෙනෙක් ඇත්තටම හොඳ ආදර්ශයක් නම් දෙන්නේ. ඒ ආදර්ශය හොඳ නිසා අපි ඒ ආදර්ශය හොඳ දෙයක් කියලා අපි ඒකෙන් සතුටු වෙනවා. යම් කිසි කෙනෙක් මේ සිවුරු පොරවගෙන ඒකෙන් මේ පැවිදි උතුමන් වහන්සේලාට තගෞරවයක් කරනවා නම් අපි ඒකට සංවේගයකටපත් වෙමු. මේක හොඳ නැති දෙයක්, මේක නොවිය යුතු දෙයක් කියලා. එතකොට ඔබ ඔබේ ජීවිතේ තීරණයක් ඇති කරගන්න. මම මේ සිවුරක් එක්ක සෙල්ලම් කරන්නේ නේද? සිවුරු පොරවගෙන ඒ කියන්නේ ඇත්තටම උතුම් දැන් පැවිදි ජීවිතයට කෙනෙක් පත් වෙන්නේ මේ සසරේ නිදහස් වෙන අදහසින්. ඒකට සිවුරක් පොරවගන්නේ සසරෙන් නිදහස් වෙන අදහසින්. ඒකට ඒ වගේ සිවුරක් පොරවගෙන මේ සමාජලාවට වැරදි ආදර්ශයක් වෙන කෙනෙකුට දෙනවා නම් ඒක හොඳ නැති දෙයක්. ඒ නිසා අපි අදිෂ්ඨානයක් ඇති කරගමු. අපි සිවුර කියන එක නරක දෙයකට පාවිච්චි කරන්නේ නැහැ ජීවිතේ. කවදාවත්. මොකද එහෙම පාවිච්චි කරොත් අපට කවදාවත් මේ උතුම් පැවිද්දක්වත් ලබන්න බැරි වෙයි. ඒ නිසා එහෙම අදහසක් ඔබ ඇති කරගන්න. ඒ වගේම යම් කෙනෙක් සිවුරු පොරවගෙන යම් කිසි රංගනයක යෙදෙනවා නම් රංගනය කියලා අදහස් කරන්නේ අපි හිතමු නාට්‍යයක් කියලා. කියන්නේ චිත්‍රපටයක් කියමු, නාට්‍යයක් කියමු. ඒතර ඒ නාට්‍යයෙන් යම් කිසි අර්ථයක් ඒ කෙනා දෙන්න හදනවාදී හොඳ අර්ථයක් නම් අපි ඒ අර්ථය දැකලා සතුටු වෙමු. නේද? එහෙම කරමු. නමෝ බුද්ධාය. පින්වත් ස්වාමීන් වහන්සේ. පින්වත් ස්වාමීන් වහන්සේ, මම අහලා තියෙනවා කවි බණ සහ යම්කිසි තාලයකට ගාථා කීම හොඳ නෑ කියලා. ඒකට හේතුව කුමක්ද? ස්වාමීන් වහන්සේ ඒ ගැන කාරුණිකව පහදා දෙන සේක්වා. තෙරුවන් සරණයි. එහෙම සමහරවිට ඔබට අහන්න ලැබෙන්න පුළුවන්. නමුත් දැන් බලන්න බුදුරජාණන් වහන්සේ කවදාවත් දැන් බුදුරජාණන් වහන්සේ දේශනා කරපු දේශනා තියෙනවානේ. දැන් බලන්න
රතන සූත්‍රය. ඒ වගේම රතන සූත්‍රයක් බලමු. වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි. ඉදම්පි බුද්ධේ රතනම් පනීතං ඒතේන සච්චේන සුවත්තේ. බලන්න ඒකේ යම්කිසි රිද්මයක් තියෙනවා නේද මේ ගාථාවල. ඒතර ඔබ හිතන්නේ බුදුරජාණන් වෙලක් නැතුව නිකම්ම නිකං කතාවක් කියනවා වගේ කියන්නේ නැද්ද මේ? නැත්තම් ඒ බුදුරජාණන් වහන්සේ කියන්නේ මේ ලෝකේ ලස්සන මිහිරිම කටහඬ තිබුණු කෙනා. එතකොට ඒ වගේ නොයෙකුත් හැකියාවන් තිබුණ ඒ බුදුරජාණන් වහන්සේ වචනේ හසුරුවන විදිහ දන්නවා. ඒතර බුදුරජාණන් වහන්සේ මිහිරට ඒවා ඒ රතන සූත්‍රය කියලා දෙන්නේ නැති, ගාථා කියන්නේ නැති. එතකොට අර සින්දු කියන විදිහට නෙමෙයි. යම්කිසි මිහිරට බුදුරජාණන් වහන්සේ දේශනා කරන්න. ඒකනේ බලන්නකො වරෝ වරඤ්ඤෝ වරදෝ වරාහරෝ අනුත්තරෝ ධම්ම වරං අදේසයි. ඉදම්පි බුද්ධේ රතනම් පණිතං ඊතෙන් සච්චින් සුවත්තිය. ඒතර මේ ගාථා බුදුරජාණන් වහන්සේ ලස්සනට ගලපලා කියලා දීලා තියෙන්නේ. එතකොට බුදුරජාණන් වහන්සේ පවා යම් අවස්ථාවල යම්කිසි රිද්මයකට කියන්න පුළුවන් විදිහේ ඒ නිසා අපිට කවදාවත් කියන්න බෑ මේ නිකම් කිසිම තාලයක් නැතුව කියන්න එපා. ඒතර යම්කිසි මේ ගාථාවක යම්කිසි තාලයක් තියෙනවද? ඒක සින්දු ස්වභාවයෙන් නැතුව අපිට යම්කිසි පිළිවෙලකට ඒක කියනවා නම් ඒක වැරද්දක් වෙන්නේ නැහැ. සිල්පදයකුත් තියෙනවා. ඒ සිල්පදේ මට ඒක මතක් වෙන්නේ නැහැ. ඒකේ විස්තර වශයෙන් ඒක මම කියලා දෙන්න මතක් වෙන්නේ නැහැ. ඒකෙදි බුදුරජාණන් වහන්සේ ඒ සිල්පදේ විස්තර කරන තැන තියෙනවා සමහර ඇතම් විදිහකට තාලයකට කියන වැරද්දක් නැහැ කියන එක. මට ඒක විස්තර වශයෙන් මතක් වෙන්නේ. ඒක මම වෙන දවසක එහෙම පුළුවන් වුණොත් මම ඒක මතක් කරගන්නම්. ඉතින් ඒ නිසා සාමාන්‍යයෙන් ගාතාවක් පිරිතක් පිළිවෙලකට ගෞරවයෙන් කිව්වා කියලා ඒක කවදාවත් අකුසලයක් වෙන්නේ නැහැ. කිසිම මිහිරක් නැතුව කිසිම රටාවක් නැතුව ඔහේ කියනවට වඩා පිළිවෙලකට තාලයකට ධර්මයේ කියනවනම් ඒ කොච්චර හොඳයිද නේද? ධර්මී ගාථා විශේෂයෙන් නේද? ධර්මයේ තියෙන ගාථා කියන්නේ පිළිවෙලකට හදපු. ඒකට පද හතරේ පිළිවෙලකට හදපුවා. ඒකට ඒ හදලා පිළිවෙලට හදලා තියෙන එක පිළිවෙලට කියන්නේ නැතුව අපේට කියන එක ගැලපෙන්නේ නැහැ නේද? ඒකට බුදු කෙනෙක්ගේ ධර්මයේ ලස්සනට කියනවා. හොඳයි. වෙන මොනවද තියෙන්නේ? හැබැයි ඒක මේ අවල් මේ නිකන් අමුතු මෝස්තර නිකන් අගෞරවයක් ගෙන දෙන විදිහට කියන්න හොඳ නැහැ. දැන් අපිට ඕන එකක් ඕන තාලයකට කියන්න පුළුවන් නේද? ඒකෙන් අපිට හිතේ ප්‍රසාදයක් ඇති වෙන්නේ නැත්තම් ඒ විදිහට කියන්න හොඳ නැහැ බුදුරජාණන්සේ ධර්මයේ. තාම හරි ගැටලු තියෙනවා නම් අහන්න පුළුවන් නේ. ස්වාමීන් වහන්සේ ඒ ගැටලු ටික තමයි අද ඇවිල්ලා තියෙන්නේ. හොඳයි. එතකොට එහෙනම් ඔබට මට ආරංචි වුණා මෙහෙම දෙයක්. ඔබට ඊටාමත්ම වටිනා දහම් කොටසක් ඔබට ලබන සතියේ ඉඳලා අහන්න ලැබෙවි. ඒ තමා නවංග ශාස්ත්‍රීය ශාසනයට අයිති ජාතක. දැන් අද මම ඉගෙන ජාතකයක්නේ. ඒ වගේ අපිට අපේ ජීවිතේට ඇත්තටම ජාතක තමයි මම ගොඩක් වෙලාවට කියලා තියෙනවා තමන්ගේ ගිහි ජීවිතේ සාර්ථකකම අසාර්ථකකම ගැන කෙනෙක් බුද්ධ දේශනාවකින් හොයන්න බලනවාද? ජාතකමයි කියවන්න හොඳ. ගොඩාක් වටිනවා ජාතක කියවන්නේ. මොකද හේතුව බෝසතාණන් වහන්සේ නොයෙකුත් ගැටලු අවස්ථාවලදී කියන්නේ ගිහි ජීවිතේ ගත කරන කාලේ ඒ කියන්නේ බෝසත් අවදියේ නොයෙකුත් අවස්ථා මුහුණ දීලා තියෙනවා. රජකම් කරපු අවස්ථා, වෙළඳාම් කරපු අවස්ථා, ඊට පස්සේ පැවිද්දෙක් විදිහට හිටපු අවස්ථා, ඊට පස්සේ බ්‍රාහ්මණයෙක් විදිහට හිටපු අවස්ථා, සතෙක් විදිහට හිටපු අවස්ථා, ඊට පස්සේ මේ ගුරුවරයෙක් විදිහට හිටපු අවස්ථා, ගෝලයෙක් විදිහට හිටපු අවස්ථා. මේ හැම අවස්ථාවකදීම ඒ ජීවිතේ ඇතිවෙච්ච ගැටලු වලදී ඒවට මුහුණ දුන්න විදිහ තියෙනවා.
මේ මූණ දුන්න විදිහ අපේ ජීවිතේට ගොඩාක් යහපත සලසනවා. මොකද ඒක හොඳ ආදර්ශයක් සලසනවා. හැම ජාතක කතාවකම උතුම් ආදර්ශයක් ලබා දෙනවා. ඒත් මේ ජාතක කතා හැබැයි අපි තේරුම් ගන්න ඕනේ ඒක ගන්න ඕන අර්ථය. ඒ කියන්නේ ලොකු ස්වාමීන් වහන්සේ ජාතක කතා සිංහල මේ සරල සිංහලයට පරිවර්තනය කරද්දී ලොකු ස්වාමීන් වහන්සේ දාපු නම තමයි නුවණ වැඩෙන බෝසත් කතා. කියන්නේ හේතුව ජාතක කතාවක අපිට මේ ඒ ජාතක කතාවේ පෙන්නන යම් කිසි මිනිසෙක්ගේ ඇතිවෙච්ච ද්වේෂයක්, පලිගැනීම් ඒවා ඉස්මතු කරන්නත් පුළුවන්. සමහර වෙලාවට අපිට ඉස්මතු කරන්න පුළුවන් ඒකේ යම් කිසි ප්‍රේම සම්බන්ධතා අන්න ඒ වගේ දේවල් ඉස්මතු කරන්නත් පුළුවන්. සමහර කෙනෙකුට ඒකින් ලබා දෙන අර්ථය ඉස්මතු කරන්න. ලොකු ස්වාමීන් වහන්සේ කියලා දෙන්නේ යම් කිසි ජාතක කතාව ඉගෙන ගන්නකොට ඒකේ නුවණ වැඩෙන විදිහට ඒ ජාතක කතාව ඉගෙන ගන්න. ඉතින් මේ විදිහට ඔබට ලබන සතියේ ඉඳලා ඔබ වාසනාවන්ත වේවි ජාතක කතාවක් ඇසුරින් ධර්ම ඉගෙන ගන්න. ඉතින් ඒ නිසා ඔබ සියලු දෙනාටම ඒ විදිහට තව දුරටත් ධර්මයේ පුරුදු කරමින් ජීවිතේ සාර්ථක කරගන්න වාසනාව උදා වේවා. සාදු සාදු සාදු. ඒ වගේම අපි පින් අනුමෝදන් කරමු නේද? මෙච්චර කාලෙකට දැන් මේ 15 වෙනි වැඩසටහනේ මේ දක්වාම මේ වැඩසටහන ආරම්භයේ ඉඳලා මේ දක්වා ගොඩාක් අය මහන්සි වුණා මේ වැඩසටහන සාර්ථක කරගන්න. සමහරවිට අද වැඩසටහනට සම්බන්ධ වෙච්ච නැති කෙනෙක් වෙන්නත් පුළුවන් මේ මහන්සි වෙච්ච සමහර අය. එතකොට මේ වැඩසටහන් වලට සමහරවිට මේ වැඩසටහන පවත්වමුයි කියලා සාකච්ඡා කරපු ගොඩාක් අය ඉන්න පුළුවන්. ඒකට උපදෙස් දෙච්ච ගොඩාක් අය ඉන්න පුළුවන්. සමහරවිට දෙමව්පියෝ ඉන්න පුළුවන් මේකට උපදෙස් දුන්න. ඊට පස්සේ මේවට යම් කිසි ධනයක් වැය වෙනවා නම් ඒකට උදව් කරපු අය ඉන්න පුළුවන්. කාලය කැප කරලා ඉන්න පුළුවන්. ඊග අධ්‍යාපනය ලැබෙන වෙලාව කැප කරලා, ක්‍රීඩා කරන වෙලාව කැප කරලා මේ විදිහට තමන්ගේ පෞද්ගලික කටයුතු මේ කැප කරලා මේ විදිහට මේ වැඩසටහන් සාර්ථක කරගත්ත ගන්න මහන්සි වෙච්ච අය ඉන්නවා. ඒ වගේම මේ වැඩසටහන් 15ටම සම්බන්ධ වෙච්ච අය ඇති. ඒ වගේම වැඩසටහන් ගොඩකට සම්බන්ධ වෙච්ච අය ඇති. ඒ වගේම නොයෙකුත් තාක්ෂණිකය කියන්නේ Facebook වගේ දේවල් හරහා මේ වැඩසටහන මේ පිරිසව සම්බන්ධ කරන්න මහන්සි වෙච්ච අය ඇති. එතකොට ඒ වගේ ඒ සම්බන්ධින්ද මහන්සිය ගත්ත මහන්සියෙන් මේ ධර්ම වැඩසටහන මුණ ගැහිලා ධර්මය අහපු අය මෙතන ඇති. ඉතින් ඒ නිසා නොයෙක් ආකාරයෙන් ඔබ මේ පින් දහම් රැස් කරගත්තා. සමහර අය මේ වැඩසටහන අහලා පන්සිල් රකින්න පටන් ගන්න ඇති. සමහර අය මේ වැඩසටහන අහලා කොහොමද ජීවිතේ සාර්ථක කරගන්නේ කියන එක ගැන අදහසක් ඇති කරගන්න ඇති. සමහර අය මේ දේශනා අහලා භාවනාව දියුණු කරගන්න ඇති. සමහර අය දෙමව්පියන්ට සලකන්න පටන් ගන්න ඇති. සමහර අය ගුරුවරුන්ට සලකන්න පටන් ගන්න ඇති. සමහර අයගේ හිතේ පීඩා දුරු කරගන්න ඇති. සමහර අය මේ ලෝකයේ තියෙන අනිත්‍ය ස්වභාවය හිතලා හිතේ පීඩා දුරු කරගන්න ඇති. සමහර අය වැරදි මාර්ගවලින් නිදහස් වෙන්න ඇති. සමහර අය වැරදි සම්බන්ධතා අතාරින්න ඇති. එතකොට මේ විදිහට ජීවිතයට යහපතක්ම ඇති කරගන්න ඇති. ඉතින් ඒ නිසා මේ වැඩසටහන පුරාවට රැස් කරගත් සීල පුණ්‍ය ධර්මයන් අපි ප්‍රථමයෙන්ම සීල දෙවිවරුන්ට අනුමෝදන් කරමු. පින් කැමති සියලු දෙවියෝ මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ දෙවියෝ දිව්‍ය ආශීර්වාදයෙන් වැඩෙත්තා. මේ පින් කැමති සියලු දෙනාට ධර්මයේ හැසිරෙන්න ආරක්ෂාව සැකවරණය සලසත්තා. දෙවියෝ උතුම් චතුරාර්ය සත්‍ය ධර්මයේ අවබෝධ කරගනිත්වා. සාදු සාදු. රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් ඒ වගේම මේ පරලෝකීය සියලු ඥාතීන්ට අනුමෝදන් කරමු. ඒ ඔබ නමින් ඔබේ ගුරුවරුන් නමින් මේ වැඩසටහන පවත්වපු ස්වාමීන් වහන්සේලා නමින් මේකට උදව් කරපු සියලු දෙනා නමින් මේ පරලෝකීය සියලු ඥාතීන් මේ පින් අනුමෝදන් වෙත්තා. ඒ ඥාතීන්ගේ පරලෝක ජීවිත සුවපත් වේවා, සපවත් වේවා. සංසාර දුකින් අත් මිදෙන්න මේ සියලු පින් උපකාර වේවා. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් අපගේ ගුරු දේවෝත්තම කල්යාණ මිත්‍ර පින්වත් ලොකු ස්වාමීන් වහන්සේට ඒ වගේම මහමෙවුනා වාසී සීල පින්වත් ස්වාමීන් වහන්සේලාට ඒ වගේම ඔබට
මේ වැඩසටහන පවත්වන්න උදව් උපකාර කළ උපදෙස් ලබා දුණු සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ඒ වගේම වැඩසටහන සඳහා සහභාගී වුණු වැඩසටහනේදී ධර්මයේ දේශනා කරපු සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් ලංකාවාසී ලෝකවාසී සීල ගුණ දම් වඩන සීල පින්වත් ස්වාමීන් වහන්සේලාටත් අනගාരികා මෑණිවරුන්ටත් අනගාരിക උපාසක පින්වතුන්ටත් සීල දෙනාට මේ පින් අනුමෝදන් වෙත්තා. උතුම් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සීල පින් උපකාර වේවා. ඒ වගේම රැස් කළ සීල පුණ්‍ය ධර්මයන් මේ වැඩසටහන පවත්වාගෙන යන්න උදව් උපකාර කළ වැඩසටහන පටන් ගත්ත ඒ වගේම වැඩසටහන අතරමැදි සම්බන්ධ වුණු මේ වැඩසටහන සංවිධානය කරන ඒ වගේම වැඩසටහනට සහභාගී වුණු මේ ඔබ සියලු දෙනාටත් ඔබගේ ගුරුවර දෙමාපියන්ටත් ඒ වගේම ඔබේ ඥාති හිත මිත්‍රාදීන්ටත් සියලු දෙනාට මේ පින් අනුමෝදන් වෙත්තා. මේ පින් අයිති වේවා. සියලු දෙනාගේම දුක් කරදර දුරු වේවා. කායික මානසික දුක් පීඩා දුරු වේවා. කායික මානසික සැප සැහැල්ලු උදා වේවා. ධාර්මික සිතුම් පැතුම් ඉෂ්ට සිද්ධ වේවා. ඒ වගේම ඉගෙන ගන්න මේ අධ්‍යාපන කටයුතු ਸਰව ප්‍රකාරයෙන් සාර්ථක වේවා. මේ ගෞතම බුදු සසුන තුලදී මුතුන් චතුරාර්ය සත්‍ය ධර්මය අවබෝධ කරන්න මේ සීල පින් උපකාර වේවා. සාදු